එන හැමෝටම සුබ උදෑසන. good morning. ජයග්‍රාහී දවසක්. හොඳයි. එන හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් පුතේ ඔන්න අපි නොවැම්බර් මාසේ පළවෙනි සෙනසුරාදානේ නොවැම්බර් මාසේ පළවෙනි සෙනසුරාදා උදෑසන ක්ලාස් එකත් එක්ක තමයි මේ විදියට අපි ඔයාලා ඔක්කොම එකතු වෙන්නේ. අද ඉඳලා අපි නොවැම්බර් මාසේ පුරාවටම කතා කරන්නේ මේ මාසෙට අදාළ නොවැම්බර් මාසෙට අදාළ නිබන්ධන එකතුව තමයි අපි අද ඉඳලා මේ මාසේ පුරාවම කතා කරගෙන යන්නේ. හොඳයි. එතකොට මේ වෙනකොට ගොඩක් දරුවෝ මේ මාසේ නිබන්ධනය අරගෙන ඇති. එහෙම අරගන්න බැරි වෙච්ච අය ඉන්නව නම් අද දවසේ ඇතුළත එහෙම නැත්නම් හෙට දවසේ නිබන්ධන අනිවාර්යයෙන්ම ගන්න. මොකද හෙට රැත් අපේ ක්ලාස් එක තියෙනවානේ. හෙට ඉරිදා රෑ 8:30ට අපි අපේ ඊළඟ තියරි ක්ලාස් එක තියෙන්නේ. නිසා හෙට හැන්දෑවේ 8:30 ක්ලාස් එකට ඔයාලා අනිවාර්යයෙන්ම නිබන්ධනය අරගෙන ළඟ තියාගන්න ඕනි. ඔබට නිබන්ධන 4ක් ලැබිලා ඇති මේ මාසෙට අදාළ. ඒ නිබන්ධන 4 ගත්තොත් මේ මාසේ කතා කරන තියරි පාඩමේ නිල් පාඩ නිබන්ධනය ලැබිලා ඇති. ඊළඟට ඔබට ලැබිලා ඇති විප්ලව පාඩමේ වැඩ පොත ලැබිලා ඇති. විප්ලව පාඩමේ ප්‍රශ්න පොත ලැබිලා ඇති. ඊට වගේම නොවැම්බර් මාසේ සිතියම් පොතනේ නොවැම්බර් මාසේ සිතියම් පොත ලැබිලා ඇති. ඒ වගේම 2017-18 පාස් පේපර් දෙක සාකච්ඡා කරන ඒ පේපර්ස් දෙක අඩංගු රිවිෂන් ටියුට් එක ලැබිලා ඇති. නිබන්ධන 4ක් ඔබට මේ මාසේ ලැබිලා ඇති. හොඳයි. ඔය නිබන්ධන 4 තියෙන තීර නිබන්ධනය නෝට් පොත තමයි අද දවසේ අපි කතා කරන්නේ. හැමෝම මේ ටියුට් එක පෙරලා ගන්න. අපි නොවැම්බර් මාසේ මේ මාසේ අපි කතා කරන්නේ ඔයාලගේ 10 ශ්‍රේණියේ අපිට උගන්වන්න බැරි වෙච්ච ගිය අවුරුද්දේ අපිට උගන්වන්න බැරි වෙච්ච මයික් එකක් ඔන් වෙලා පුතේ. කාගේද මයික් එක? දෙවුමිගේද? 71 කියලා ගහලා තියෙන්නේ. දෙවුමිනි සමින්ද්‍යා කියලා තියෙන්නේ. දෙවුමිනි සමින්ද්‍යා. හරි. 10 ශ්‍රේණිය අපිට කතා කරන්න බැරි වෙච්ච උගන්වන්න බැරි වෙච්ච මාතෘකාවක් තියෙනවා. ඔයාලගේ 10 ශ්‍රේණියේ පෙළ පොතේ අවසන් මාතෘකාව තමයි ශ්‍රී ලංකාව හා බටහිර ලෝකයේ කියන මාතෘකාව. මෙන්න මේ ශ්‍රී ලංකාව හා බටහිර ලෝකයේ කියන මාතෘකාව තමයි නොවැම්බර් මාසයේ පුරාවටම පොතේ අපි සාකච්ඡා කරන්න ඉගෙන ගන්න. මේක ටිකක් වැදගත් මාතෘකාවක්. මේකේ විෂය කරුණු ගණනාවක් තියෙනවා. ටිකක් දිග මාතෘකාවක්. අපිට මේ මාසයේ පුරාවටම එක දිගටම දවස් 8ක් විතර මං හිතන්නේ මේ පාඩම කතා කරන්න වෙයි. ඒ තරම් ටිකක් දිග මාතෘකාවක්. විෂය කරුණු ගණනාවක් තියෙන විභාගෙට ප්‍රශ්න ටිකක් හැදෙන්න පුළුවන් හොඳ මාතෘකාවක් තමයි මේ ශ්‍රී ලංකාව හා බටහිර ලෝකයේ කියන පාඩම. ඇත්තට මේ පාඩම ඇතුලේ තියෙන්නේ පෘතුගීසි ලන්දේසි පිළිබඳව. පෘතුගීසි ලන්දේසි පිළිබඳව තමයි ටිකක් වැඩිපුර කතා කරන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් කවුරුත් ටියුට් එක පෙරලා ගන්නකෝ. ටියුට් එක පෙරලාගෙන බලන්න. මාතෘකාව තමයි ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය. මොකද මාතෘකාව ශ්‍රී ලංකාව සහ බටහිර ලෝකය. මෙතන ශ්‍රී ලංකාව දැන් පාඩමේ ඉන්න. මෙතන ශ්‍රී ලංකාව කියන්නේ අපේ ලංකාවනේ. අපේ රටනේ. අපි ජීවත් වෙච්ච රට. අපි ජීවත් වෙන මේ රටට කියනවා ශ්‍රී ලංකාව කියලා. එතකොට බටහිර ලෝකය. බටහිර ලෝකය කියලා කියන්නේ කොහාටද? බටහිර ලෝකය කියලා උතන කියන්නේ කොහාටද? ඔතන බටහිර ලෝකය කියලා කියන්නේ යුරෝපා මහද්වීපයට. යුරෝපයට තමයි ඔතන බටහිර ලෝකය කියලා කියන්නේ. එතකොට ලංකාව හා බටහිර ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය කියන එකේ අර්ථය තමයි ශ්‍රී ලංකාව හා යුරෝපය කියන එක තමයි උතන අදහස. එතන බටහිර ලෝකය කියලා කියන්නේ
යුරෝපයට යුරෝපා මහද්වීපයේ රටවල් වලට තමයි ඔතන ඔය බටහිර ලෝකයේ කියලා කියන්නේ. දැන් බටහිර කියලා කියන්නේ අපි යුරෝපයටනේ. බටහිර කියලා කියන්නේ යුරෝපයට. නැගෙනහිර කියලා කියන්නේ ආසියාවටනේ නේද? ආසියාවට. නැගෙනහිර කියලා කියන්නේ බටහිර කියලා කියන්නේ යුරෝපයට. එතකොට ශ්‍රී ලංකාව හා යුරෝපා රටවල් අතර මොන වගේ සම්බන්ධයක්ද අතීත කාලේ තිබ්බේ කියලා තමයි මේ මාතෘකාවෙන් හොයාගෙන යන්නේ. මොකක්ද පුතේ? අපේ ලංකාව සහ යුරෝපා රටවල් අතර මොන වගේ සම්බන්ධයක් අතීතයේ තිබුණද කියන එක තමයි මේ මාතෘකාව පුරාවටම අපිට කතා කරන්න තියෙන්නේ. හොඳයි. දැන් අපේ ළමයි දන්නවා මේ වෙනකොටත් අපේ ලංකාවට වරින් වර යුරෝපා ජාතීන් කීපයක් ආක්‍රමණය කරලා මේ රටේ බලයක්පත් කරගෙන මේ රට පාලනය කරලා තියෙනවානේ. ඔබට මතක ඇති නේද? ඔබ ඉගෙනගෙන තියෙනවා මේ රටේ බලයක්පත් කරගත්ත යුරෝපා ජාතීන් 3 දෙනෙක් ගැන. කවුද අපේ රටේ බලයක්පත් කරගත්ත පළවෙනිම යුරෝපා ජාතිය? කියන්න බලන්න. ඉස්සෙල්ලාම අපේ රටේ බලයක්පත් කරගත්ත යුරෝපා ජාතිය කවුද පුතේ? පෘතුගීසීන්නේ නේද? අපේ රටේ බලයක්පත් කරගත්ත පළවෙනිම යුරෝපා ජාතිය තමයි පෘතුගීසී නේද? ඊට පස්සේ කවුද? ලන්දේසිනේ. ඊට පස්සේ ලන්දේසිනේ. ඊට පස්සේ කවුද? ඉංග්‍රීසි. එතකොට මේ රටේ බලය වරින් වර අත්පත් කරගෙන තියෙනවා යුරෝපා ජාතීන් 3ක් පිළිවෙලින්. ඒ තමයි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන යුරෝපා ජාතීන් 3. එතකොට ශ්‍රී ලංකාව සහ යුරෝපා රටවල් අතර සම්බන්ධයක් අතීත කාලේ තිබිලා තියෙනවනේ. ලංකාව සහ යුරෝපය අතර බටහිර අතර සම්බන්ධයක් තිබිලා තියෙනවා නේද? එහෙනම් දරුපැටව අන්න ඒ ගැන තමයි ඒ සම්බන්ධය මොන වගේ සම්බන්ධයක්ද? ඒක වෙළඳ සම්බන්ධයක්ද? ඒක රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධයක්ද? ඒක ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය සම්බන්ධයක්ද? ඕව ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හොඳයි. දරුපැටව දැන් බලාගෙන ඉන්න. දැන් මේ පෘතුගාලය, පෘතුගීසීන්, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි ඔය වගේ ඔක්කොම රටවල් තියෙන යුරෝපා මහද්වීපයනේ. ඔය ඔක්කොම රටවල් තියෙන කොහෙද? යුරෝපා මහද්වීපයනේ. එතකොට යුරෝපයටනේ අපි බටහිර කියලා කිව්වේ. ඒ වගේම මේ යුරෝපා මහද්වීපයට මේ බටහිර රටවල් වලට අතීත කාලේ කියපු තව නමක් තියෙනවා. මොකක්ද? මේ යුරෝපයට කියන තව නමක් තියෙනවා. ඒ තමයි අපරදිග. මොකද්ද කියන්නේ? අපරදිග. මේ යුරෝපා රටවල් වලට කියන තවත් නමක් තිබුණා. ඒ තමයි පුතේ මොකක්ද? අපරදිග රටවල්. මොන දිග රටවල්ද? අපරදිග රටවල්. එතකොට දැන් අපේ ලංකාව අයිති වෙන්නේ මොන මහද්වීපයටද? දැන් අපි ජීවත් වෙන මේ ශ්‍රී ලංකාව අයිති වෙන්නේ මොන මහද්වීපයටද? කියන්න බලන්න. ආසියා මහද්වීපයට නේ පුතේ. ලංකාව අයිති වෙන්නේ ආසියාවටනේ. එතකොට ලංකාව, ඉන්දියාව, චීනය, හරි අරාබිය මේ ඔක්කොම රටවල් මම මේ කිව්ව හැම රටක්ම ආසියා මහද්වීපයට අයිති වෙන්නේ. එතකොට මේ ආසියා මහද්වීපයට අතීත කාලේ කියපු තව නමක් තියෙනවා. මොකක්ද මේ ආසියාවට අතීත කාලේ කියපු නම? ඈලම මොකක් වෙන්නේ නැද්ද? ආසියාවට ඒ කාලේ කියන්නේ නැත්තේ. කියන්න බලන්න. මොකක්ද ආසියාවට ඒ කාලේ කිව්වේ? ඔව් පෙරදිගනේ. ආසියාවට අතීත කාලේ කියපු නම තමයි පෙරදිග. එතකොට ලංකාව ඇතුළු ආසියාතික රටවල් වලට අතීත කාලේ කියපු පොදු නම තමයි පෙරදිග රටවල්. එනවන පෙරදිග රටවල් කියලා කියන්නේ ආසියාතික රටවල් වලට. හොඳට මතක තියාගන්න. පෙරදිග රටවල් කියලා කියන්නේ ආසියාතික රටවල් වලටනේ. එතකොට අපරදිග රටවල් කියලා කියන්නේ මේ යුරෝපා රටවල් වලට. බටහිර රාජ්‍යයන් වලට තමයි අපි කියන්නේ අපරදිග රටවල් කියලා. හරි. එතකොට පෙරදිග අපරදිග. ඒ කියන්නේ පෙරදිග කියන්නේ ආසියාව, අපරදිග කියලා කියන්නේ යුරෝපයට. දැන් විභාගයට බැරි වෙලාවත් ඇහුවොත් මෙහෙම පෙරදිග රටවල් හතරක් නම් කරන්න. පෙරදිග රටවල් හතරක් නම් කරන්න කියලා ඇහුවොත් කියන්න බලන්න පෙරදිගට ඇති රටවල් මොනවද? ලංකාව අපි අයිති පෙරදිගට. ඉන්දියාව
චීනය, අරාබිය නේද? ඒ වගේ ඒවා තමයි පෙරදිග රටවල්. හරි. ඊළඟට අපරදිග රටවල් කීපයක් නම් කරන්න කිව්වොත් අපරදිග රටවල් කීපයක් නම් කරන්න කිව්වොත් ඔබ ලියන්න ඕන යුරෝපා මහද්වීප රටවල්. යුරෝපේ රටවල් මොනවාද? පෘතුගාලය, ඕලන්දය, එංගලන්තය, ප්‍රංශය නේද? ඉතාලිය, ජර්මනිය ඒවා මොන රටවල්ද පුතා? ඒවා අපරදිග රටවල්. ඒවා බටහිර රටවල්. එහෙම නැත්නම් ඒවට කියන අපි අපරදිග රාජ්‍යයන් කියලා. හොඳයි. ඔබ දන්නවද මීට අවුරුදු 1000කටත් එහා මීට අවුරුදු දහසකටත් එහා බොහෝ ඈත කාලයේ සිට බොහෝ ඉස්සර ඈත අතීතයේ සිට මේ පෙරදිග රාජ්‍යයන් සහ අපරදිග රාජ්‍යයන් අතර සම්බන්ධතා ගොඩනගාගෙන තිබිලා තියෙනවා. පෙරදිග සහ අපරදිග අතර සබඳතා ගොඩනැගිලා තිබිලා තියෙනවා මීට අවුරුදු 1000කටත් එහා ඉඳලා. සෑහෙන අතීතයේ සිට පෙරදිග සහ අපරදිග අතර ආසියාව සහ යුරෝපය අතර සබඳතා ගොඩනැගිලා තිබිලා තියෙනවා. ඒ සබඳතාවල මූලිකම අරමුණ තමයි වෙළඳාම. වෙළඳ සබඳතා තමයි මේ පෙරදිග සහ අපරදිග අතර අනාදිමත් කාලයක සිට ගොඩනැගිලා තියෙන්නේ. වෙළඳාම මුල් කරගෙන තමයි පෙරදිග සහ අපරදිග අතර අනාදිමත් කාලයක සිට සබඳතා ගොඩනැගිලා තියෙන්නේ. කියන්නේ වෙළඳ සබඳතා. එහෙනම් අනාදිමත් කාලයක සිට පෙරදිග සහ අපරදිග අතර සබඳතා ගොඩනැගුණා වෙළඳාම මුල් කරගෙන. මොකක් මුල් කරගෙනද? වෙළඳාම මුල් කරගෙන. වෙළඳාම පදනම් කරගෙන තමයි මේ පෙරදිග සහ අපරදිග අතර වෙළඳ සබඳතා ගොඩනැගිලා තිබිලා තියෙන්නේ. දරුපටව දැන් මම කියවනේ අනාදිමත් කාලයක සිට මේ පෙරදිග සහ අපරදිග අතර වෙළඳ සබඳතා ගොඩනැගිලා තිබුණයි කියලා. ඒකේ තේරුම තමයි පුතා දැන් මේ ආසියාකරයේ තියෙන නිෂ්පාදන ආසියාකරයේ වැවෙන දේවල් යුරෝපේ වැවෙන්නේ නැහැ. අන්න හොඳට මතක තියාගන්න. ආසියාවේ නිෂ්පාදනය වෙන දේ යුරෝපේ නැහැ. යුරෝපයේ සීතලයිනේ. යුරෝපයේ සීතල අධික වෙනම දේශගුණයක් නේ යුරෝපෙට තියෙන්නේ. ඉතින් ඒ පැතිවල නිෂ්පාදනය වෙන දේවල් ආසියාවේ නැහැ. ආසියාවේ නිෂ්පාදනය වෙන දේවල් යුරෝපේ නැහැ. කියන්නේ පෙරදිග තියෙන ඒවා අපරදිග නැහැ. අපරදිග තියෙන ඒවා පෙරදිග නැහැ. එතකොට මෙන්න මේ ටික තමයි මේ හෝමාරු කරගන්නේ. ආසියාතික නිෂ්පාදන යුරෝපෙට යනවා. යුරෝපා නිෂ්පාදන ආසියාවට එනවා. ඕක තමයි වෙළඳාමේදී වුණේ. අනාදිමත් කාලයක සිට පෙර සහ පෙරදිග අපරදිග අතර වෙළඳාමේදී වෙන්නේ මෙන්න මේක. එතකොට දරුපැටව දැන් ආහාර රස ගන්නවන කුළුබඩු සෙට් එක තියෙන. ආහාර උයා පිහා ගන්නකොට අපි ආහාර රස ගන්නවන කුළුබඩු සෙට් එක ගත්තොත් මේ කුළුබඩු වල මේ සියලු කුළුබඩු ටික නිෂ්පාදනය වෙන්නේ ආසියාකරයේනේ. ලංකාව, ඉන්දියාව, චීනය ඇතුළු ආසියාකරයේ තමයි මේ කුළුබඩු ටික නිෂ්පාදනය වෙන්නේ. එතකොට මෙන්න මේ ආහාර රස ගන්නවන කුළුබඩු ටික ආසියාතිකයෝ යුරෝපිකයන්ට විකුණනවා. හරි. එතකොට යුරෝපිකයෝ අනාදිමත් කාලයක සිට ඒගොල්ලොන්ගේ ආහාර රස ගැන්වීමට භාවිතා කරේ ආසියාතික කුළුබඩු. යුරෝපාකරයේ මිනිස්සු කෑවෙත් අපේ පිහිටේ. අපේ කුරුදු ටික, අපේ ගොරක ටික, අපේ ගම්මිරිස් ටික අරගෙන ගිහිල්ලා තමයි යුරෝපිකයෝ ඒගොල්ලොන්ගේ කෑම ටික රස කරගෙන තිබුණේ. එතකොට යුරෝපිකයන්ගේ ආශ්‍රයෝ ඒ රටවල් වල තියෙන අවි ආයුධ, ඒවයි තියෙන කෑම වර්ග, රෙදිපිලි ඒ ඔක්කොම මෙහාටත් ආවා. හරිද? එහි ඒව මෙහාට මෙහි ඒවා යුරෝපෙට ගියා. එතකොට දරුපැටව ඔබ දන්නවද? දැන් මම මෙහෙම ගන්නම්කෝ. මම දැන් ඔන්න මේ බෝඩ් එකේ අඳිනවා පෙරදිග සහ අපරදිග. හොඳට බලා ගන්න. දැන් මේ තියෙන්නේ ඔබ හිතන්නකෝ අපරදිග කියලා. මේ අපරදිග. හරි? මේ තියෙන්නේ පෙරදිග. මේ තියෙන්නේ පෙරදිග, මේ තියෙන්නේ අපරදිග. එතකොට දරුපැටව හොඳට බලා ගන්න. දැන් මේ පෙරදිග කියන ආසියාතික නිෂ්පාදන යුරෝපයට විකුණන්න, අපරදිගට විකුණන්න මේ ආසියාතික වෙලෙන්ඩෝ
මේ ටිකේ නිෂ්පාදන ටික අරගෙන දැන් යන ඕන්න යුරෝපිකයන්ට විකුණන අපරදිග මිනිස්සුන්ට විකුණන. හරිද? එතකොට මේගොල්ලොත් එනවා මේගොල්ලෝගේ නිෂ්පාදන ටික පෙරදිග වෙලෙන්දොන්ට විකුණන. මේ දෙගොල්ල මුණ ගැහෙන එක තැනක් තියෙනවා. පෙරදිග නිෂ්පාදන සහ අපරදිග නිෂ්පාදන ටික විකිනෙන හෝමාරු වෙන වෙළඳ මධ්‍යස්ථානයක් තියෙනවා. මේ දෙගොල්ල එක තැනකට එන තැනක් තියෙනවා. ඒ තැන මොකක් වෙන්නේ නැද්ද? ඈ ළමයි. මේ වෙළඳ දෙගොල්ල එකට මුණ ගැහිලා භාණ්ඩ ටික හෝමාරු කරගන්න විකුණ ගන්න තැනක් තියෙනවා. මොකක්ද ඒ තැන? කොන්ස්ටන්ටිනෝපල්. ඔව්. ඒ තැන තමයි පුතා කොන්ස්ටන්ටිනෝපලය. මොකක්ද? ඒ තැන තමයි කොන්ස්ටන්ටිනෝපල් නගරය. ඉස්තාන්බුල් කියලා කියන්නේ අපි වර්තමානයේ නම් කියන්නේ ඉස්තාන්බුල් කියලා, අතීතේ නම් කිව්වා කොන්ස්ටන්ටිනෝපලය කියලා. නේද? එතකොට කොන්ස්ටන්ටිනෝපලය තමයි මේ පෙරදිග සහ අපරදිග වෙලෙන්ද මුණ ගැහෙන තැන. නේද? එතන අපි ඉන්න වෙළඳ මධ්‍යස්ථානයක්. වෙළඳ පොළ මාකට් එක. මේ දෙකොල්ල අපිට මුණ ගැහෙන්නේ කොන්ස්ටන්ටිනෝපල් නගරයේදී. ඉස්තාන්බුල් වලදී තමයි මේ දෙකොල්ල මුණ ගැහෙන්නේ. ඒ නිසා මේක තමයි මේ වෙළඳාමේ කේන්ද්‍රස්ථානය. මේ දෙකොල්ල හමුවන කේන්ද්‍රස්ථානය තමයි කොන්ස්ටන්ටිනෝපල. ඒ නිසා අපිට මේකට කියන්න පුළුවන් මෙහෙම. පෙර අපරදිග වෙළඳාමේ කේන්ද්‍රස්ථානය තමයි, ප්‍රධාන මූලස්ථානය තමයි, ප්‍රධාන මධ්‍යස්ථානය තමයි කොන්ස්ටන්ටිනෝපලය කියලා. එහෙනම් ඔන්න මතක තියාගන්න අතීත පෙර අපරදිග වෙළඳාමේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වුණේ කොහෙද? කොන්ස්ටන්ටිනෝපල් නගරය. කළුමුහුද පාමුල තියෙන, කළුමුහුද අසල තියෙන කොන්ස්ටන්ටිනෝපල් නගරය තමයි පෙර අපරදිග වෙළඳාමේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙලා තිබුණේ. හරි නේද? එතකොට මේ අපරදිග වෙලෙන්ඩෝ තමන්ගේ නිෂ්පාදන විකුණන්න ඒ නිෂ්පාදන ටික අරගෙන ආව කොතෙන්ටද? කොන්ස්ටන්ටිනෝපලයට. හරිද? ආසියාතික වෙලෙන්ඩෝ, පෙරදිග වෙලෙන්ඩෝ තමන්ගේ නිෂ්පාදන විකුණන්න ඒ ටික අරගෙන ආවෙත් කොතෙන්ටද? කොන්ස්ටන්ටිනෝපලයට. හරි නේද? මේ දෙගොල්ල මුණ ගැහුනේ කොන්ස්ටන්ටිනෝපල් නගරයේදී. දරුපටව කොන්ස්ටන්ටිනෝපලයේ වඩා ළඟ ඔන්න මම බුද්ධිමත් ප්‍රශ්නයක් අහන්නේ. කොන්ස්ටන්ටිනෝපලයේ වඩා ළඟ යුරෝපයටද ආසියාවටද? කොන්ස්ටන්ටිනෝපලයේ වඩාත්ම ළඟ කොතෙන්ටද? යුරෝපයට. යුරෝපයටනේ. යුරෝපයේ කොනක තමයි නේද? දැන් ලංකා දැන් ගත්තොත් දැන් යුරෝපිකයන්ට කොන්ස්ටන්ටිනෝපලය ළඟයි. යුරෝපිකයන්ට කොන්ස්ටන්ටිනෝපලය ළඟයි. ආසියාතිකයන්ට ලංකාව, ඉන්දියාව, චීනට වගේ ගත්තොත් රටවල් වලට කොන්ස්ටන්ටිනෝපලය කිලෝමීටර් 10 ගාණක් දුරයි. කොන්ස්ටන්ටිනෝපලය අපිට දුරයි. එන දුරයි. හරි නේද? යුරෝපිකයන්ට කොන්ස්ටන්ටිනෝපලය ළඟයි. එතකොට දරුපටව ආසියාතිකයෝ පෙරදිග වෙලෙන්ඩෝ සෑහෙන දුරක් ගෙවන්න ඕනි කොන්ස්ටන්ටිනෝපල් නගරයට ළඟා වෙන්න. භාගෙදා මාස 3ක් මාස 6ක් විතර කාලයක් ගත වෙන්නේ නැති මේ තමන්ගේ නිෂ්පාදන ටික කොන්ස්ටන්ටිනෝපල් නගරයට අරගෙන එන්න. හැබැයි යුරෝපිකයන්ට එච්චර දුරක් නැහැ. කොන්ස්ටන්ටිනෝපලයේ ඒගොල්ලන්ට ටිකක් ළඟයි කොන්ස්ටන්ටිනෝපල් නගරය. ඔබ දන්නවද දැන් ලංකාව, ඉන්දියාව, චීනය වගේ රටවලට මේ ආසියාතික රටවලට කොන්ස්ටන්ටිනෝපල් නගරයට තමන්ගේ වෙළඳබරු ටික අරගෙන යන්න තිබුණා ඈත අතීතේ මාර්ග 3ක්. මාර්ග 3ක් ඔස්සේ කොන්ස්ටන්ටිනෝපල් නගරයට ආසියාතික වෙළෙන්දන්ට ළඟා වෙන්න පුළුවන්. පාරවල් 3කින් කොන්ස්ටන්ටිනෝපල් නගරයට තමන්ගේ වෙළඳබරු ටික, තමන්ගේ නිෂ්පාදන ටික අරගෙන යන්න පුළුවන්ද බැරිද? අරගෙන යන්න පුළුවන්. හරි නේද? right. එහෙනම් පෙර අපරදිග වෙළඳාම මාර්ග 3ක් ඔස්සේ සිද්ධ වෙලා තියෙනවා. කොන්ස්ටන්ටිනෝපල් නගරයට ආසියාතික වෙලෙන්ඩෝ වෙළඳබරු ටික අරගෙන ගිහිල්ලා තියෙනවා. පාරවල් කීයකින්ද? පාරවල් 3කින් අරගෙන ගිහිල්ලා තියෙනවා. මාර්ග 3ක් ඔස්සේ තමයි මේ පෙර අපරදිග වෙළඳාම සිද්ධ වෙලා තියෙන්නේ. මාර්ග 3ක් ඔස්සේ. එහෙනම් අනාදිමත් කාලයක සිට පෙරදිග සහ අපරදිග අතර වෙළඳ සබඳතා තිබිලා තියෙනවා.
ඒ වෙළඳ සබඳතා සිද්ධ වුණේ කොන්ස්ටාන්ටිනෝපල් නගරය කේන්ද්‍ර කරගෙන. ඒ නිසා තමයි අපි කිව්වේ අතීත පෙර අපරදිග වෙළඳාමේ කේන්ද්‍රස්ථානය කොන්ස්ටාන්ටිනෝපලය කියලා. මෙන්න මේ කොන්ස්ටාන්ටිනෝපල් නගරයට ළඟා වෙන්න පුළුවන් මාර්ග තුනක් තිබුණා ආසියාතිකයින්ට. ආසියාතික වෙළෙන්දන්ට මාර්ග තුනක් ඔස්සේ කොන්ස්ටාන්ටිනෝපල් නගරයට ළඟා වෙන්න පුළුවන් වුණා. දැන් මට මේකට උත්තරයක් දෙන්න. මේකට උත්තරයක් දෙන්න. දැන් අපේ රටේ කවුරු හරි සිංහලයේ, අපේ රටේ කවුරු හරි ලාංකිකයේ කුරුඳු ලෝඩ් එක කුරුඳු කිලෝ 1000ක් විතර පටවගෙන නැවක නැගලා කුරුඳු ටික විකුණන ගෙනිච්චද කොන්ස්ටාන්ටිනෝපලයට කියන්නේ? ගෙනිච්චද? දැන් අපේ රටේ ලාංකිකයේ කුරුඳු කිලෝ 1000ක් විතර නැවක දාගෙන ඔන්න දැන් කොන්ස්ටාන්ටිනෝපල් නගරයට අරගෙන ගියාද විකුණන? කියන්න පුතේ. ගෙනිච්චද? නෑ. අපේ කවුරු හරි සිංහලයේ අපේ රටේ කුළුබඩු ටිකක් හරි මොනවා හරි ටිකක් විකුණන්න කොන්ස්ටාන්ටිනෝපලයට මේ ටික අරගෙන ගියාද කියලා මම අහන්නේ. ඈ ළමයි අරගෙන ගියාද? නෑ. එහෙනම් අපේ රටේ නිෂ්පාදන කවුද ගෙනිච්චේ? දැන් අපේ රටේ තියෙන කුරුඳු ගම්මිරි සාදික්කා වසාවාසී ඇද්දල මුතුමැණික් ඔය ඔක්කොම බඩු ටික යුරෝපෙට ගියා. ලංකාවේ තිබුණු නිෂ්පාදන යුරෝපෙට ගියා. සිංහල අපි ගෙනිච්චේ නැත්තම් කවුද ගෙනිච්චේ? කවුද ගෙනිච්චේ මං අහන්නේ? යුරෝපීයන් නෙවෙයි. යුරෝපීයන් නෙවෙයි. කවුද ගෙනිච්චේ? හරියට හරි. මුස්ලිම්වරු. කවුද ගෙනිච්චේ? මුස්ලිම්වරු. අරාබි ජාතිකයෝ. අරාබි කියලා කියන්නේ මුස්ලිම්වරුන්ටනේ. අරාබි කියලා කියන්නේ මුස්ලිම්වරුන්ට. හොඳට අහගන්න. මුස්ලිම්වරු අරාබි ජාතිකයෝ තමයි ලංකාවේ, ඉන්දියාවේ, ඔය චීනේ, අරාබියේ ඔය ආසියාකරයේ හැම රටකම තියෙන නිෂ්පාදන ටික අපෙන් මිලට අරගෙන. දැන් මට කුරුඳු ටිකක් තිබුණා නම් මම ඒ ටික විකුණන්නේ මුස්ලිම්වරයෙකුට, අරාබිකාරයෙකුට තමයි විකුණන්නේ. එතකොට ඒ අරාබිකාරය ලංකාව පුරාම ඇවිදලා ලාංකිකයන්ගේ නිෂ්පාදන මිලට අරගෙන නැවක පටවගෙන අරාබීන් තමයි, මුස්ලිම්වරු තමයි කොන්ස්ටාන්ටිනෝපල් නගරයට ආසියාතික නිෂ්පාදන අරගෙන ගිහිල්ලා විකුණලා අධික ලාභයක් ලබලා තියෙනවා. එතකොට අපි ගෙනහිල්ලා නැහැ. ඔන්න හොඳට මතක තියාගන්න. අපි ගෙනිච්චේ නැහැ. එහෙනම් මේ ආසියාතික වෙළඳාමේ ආසියාකරයේ තුල වෙළඳාමේ ඒකාධිකාරයක් ගොඩනගාගෙන හිටියේ කවුද? මුස්ලිම්වරු. මුස්ලිම්වරු තමයි ආසියාතික වෙළඳාමේ ඒකාධිකාරය ගොඩනගාගෙන හිටියේ. සියලුම ආසියාතික රටවල සංචාරය කරලා, සියලුම ආසියාතික රටවල ගමන් කරලා මිනිස්සුන්ගේ නිෂ්පාදන මිලට අරගෙන එකතු කරලා එයා පටවගෙන කොන්ස්ටාන්ටිනෝපල් නගරයට ගෙනහිල්ලා යුරෝපිකයන්ට විකුණන්නේ වෙන කවුරුවත් නෙවෙයි අරාබිකාරයෝ. එහෙම නැත්නම් මුස්ලිම්වරු කියන එක මතක තියාගන්න. එහෙනම් මේ ආසියාතික වෙළඳාමේ සම්පූර්ණ ඒකාධිකාරය අත්පත් කරන් හිටියේ කවුද? මුස්ලිම්වරු. මුස්ලිම්වරු තමයි සම්පූර්ණ ආසියාතික වෙළඳාමේ ඒකාධිකාරය අත්පත් කරගෙන හිටියේ. මෙන්න මේ මුස්ලිම්වරු තමයි. හොඳට අහගන්න. මෙන්න මේ මුස්ලිම්වරු තමයි ආසියාකරයේ ඇවිදලා ආසියාතික මිනිස්සුන්ගේ නිෂ්පාදන මිලට අරගෙන මාර්ග තුනක් ඔස්සේ කොන්ස්ටාන්ටිනෝපල් නගරයට ගමන් කරලා නේද? ඒගොල්ලෝගේ නිෂ්පාදන කොන්ස්ටාන්ටිනෝපලයේදී යුරෝපිකයන්ට විකුණලා තියෙනවා. එතකොට මුළු යුරෝපෙම ඉන්නේ කවුද? මුළු යුරෝපෙම ඉන්නේ මොන ආගම අදහන අයද? මුළු යුරෝපෙම ඉන්නේ මොන ආගම අදහන අයද? ඒ කාලේ වෙනකොට ක්‍රිස්තු භක්තිකයෝනේ නේද? ක්‍රිස්තියානි ඉන්නේ. ක්‍රිස්තියානින්ලා තමයි යුරෝපේ ඉන්නේ නේද? යුරෝපිකයෝ කියන්නේ ක්‍රිස්තු ආගම අදහන අය නේද? කොන්ස්ටාන්ටිනෝපල් නගරය ගත්තොත් ඒ කොන්ස්ටාන්ටිනෝපල් නගරේ වාසය කරේ ක්‍රිස්තු භක්තිකයෝ. ඒතකොට ක්‍රිස්තු භක්තිකයෝ තමයි යුරෝපාකරයේ ඉන්නේ. කොන්ස්ටාන්ටිනෝපලය ඇතුළු යුරෝපයේ ඉන්නේ ක්‍රිස්තු භක්තිකයෝ. එතකොට ආසියාතික නිෂ්පාදන ආසියාතික මිනිස්සුන්ගේ මිලදී අරගෙන කොන්ස්ටාන්ටිනෝපලට ගෙනල්ලා විකුණන්නේ මුස්ලිම්වරු. ඒ කියන්නේ ආසියාතික වෙළඳාමේ පූර්ණ ඒකාධිකාරය අත්පත් කරන් හිටියේ කවුද? මුස්ලිම්වරු කියන එක මතක තියාගන්න. දැන් අපි ඉගෙන ගමු, හොඳට අහගෙන ඉන්න. දැන් අපි ඉගෙන ගමු මේ කොන්ස්ටාන්ටිනෝපල් නගරයට ගමන් කරන්න තිබුණු
පැරණි වෙළඳ මාර්ග තුන මොකක්ද කියන එක. දැන් අපිට අවබෝධයක් තියෙන්න ඕන ආසියාකරයේ ඉඳලා කොන්ස්ටන්ටිනෝපලය දක්වා ගමන් කළ හැකි ඒ කාලේ මිනිස්සු ගොඩනගාගෙන තිබුණු ඔය කියන පැරණි වෙළඳ මාර්ග තුන මොකක්ද කියන එක අපි බලන්න ඕන. හැබැයි මාර්ග තුනම වැටෙන්නේ කොතෙන්ද? කොන්ස්ටන්ටිනෝපලයටනේ. ඉවර වෙන්නේ කොන්ස්ටන්ටිනෝපලයට. පටන් ගන්නෙ කොන්ස්ටන්ටිනෝපලයේ. එහෙනම් කොන්ස්ටන්ටිනෝපලයට ගමන් කළ හැකි පැරණි වෙළඳ මාර්ග තුන අපි ඉස්සෙල්ලාම ඉගෙනගෙන ඉමුකෝ. හරිය නේද? අපි චුට්ටක් ලියාගෙන ඒක කතා කරන් ඉස්සරහට යන්න. right. ටියුට් එක පෙරලා ගන්න. දැන් බලන්න ඔයාලගේ ටියුට් එකේ ඇතුල් පැත්තේ පළවෙනි පිටුවේ මේ මාතෘකා පොඩ්ඩක් වැරදි නේද? මාතෘකා මොකක්ද තියෙන උඩම? ටියුට් එක ඇතුල් පැත්ත. මොකක්ද තියෙන්නේ? ලෝකයේ කැපිපෙනෙන විප්ලව නේද තියෙන්නේ? ඈ? ඔව් සර්. ඔව් ඒක වැරදිලා ටයිප් කරන පොඩි මිස්ටේක් එකක් ගිහලා තියෙන්නේ. කපලා දාන්න. ලෝකයේ කැපිපෙනෙන විප්ලව නෙමෙයි එතෙන්ට එන්න ඕන ශ්‍රී ලංකාව හා බටහිර ලෝකයේ කියලා. ශ්‍රී ලංකාව හා බටහිර ලෝකයේ කියලා එන්න ඕන. හොඳේ. ලෝකයේ කැපිපෙනෙන විප්ලව කියන එක කපලා දාන එක මකලා දාලා එතන ලියන්න ශ්‍රී ලංකාව හා බටහිර ලෝකයේ කියලා. ශ්‍රී ලංකාව හා බටහිර ලෝකයේ. right. දැන් බලන්න ප්‍රකාශයක් දාලා තියෙනවානේ. දැන් ප්‍රකාශයක් දාලා තිනවා කියවන්න බලන්න. ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් අන්න බලන්න ලංකාව ඇතුළු ආසියාතික රටවල් වලට අතීත කාලේ කියපු නම තමයි පෙරදිග. අර වරහන් අස්සේ දාලා තියෙන වරහන් අස්සේ තියෙන පෙරදිග. වරහන් වහලා තියෙනවා යුරෝපා රටවල්. ඒ කියන්නේ බටහිර. එහෙම නැත්නම් අපරදිග. සමග සබඳතා පවත්වාගෙන ගොස් තිබුණි. අන්න අනාදිමත් කාලයක සිට පෙරදිග සහ අපරදිග අතර සබඳතා ගොඩනැගිලා තිබුණලු. මේවා වෙළඳාම මුල් කරගෙන සිදු වූ සබඳතා විය. අන්න ඒ සම්බන්ධතා වෙළඳාම පදනම් කරගත්ත සබඳතාලු. එහෙනම් අනාදිමත් කාලයක සිට පෙරදිග සහ අපරදිග අතර සබඳතා ගොඩනැගිලා තිබුණලු. හැබැයි ඒ ඔක්කොම වෙළඳ සබඳතා කියන එක අමතක කරන්න එපා. ඒ ඔක්කොම වෙළඳ සබඳතා කියලාලු කියන්නේ. හරි. එතකොට කියනවා අතීතයේ ආසියාව හා යුරෝපය අතර අන්න අතීතයේ ආසියාව හා යුරෝපය අතර වෙළඳ සබඳතා පැවැත්වූ ප්‍රධාන මාර්ග තුනක් දැකගත හැකිය. ප්‍රධාන මාර්ග තුනක් දැකගත හැකි විය. අන්න පෙරදිග අපරදිග අතර වෙළඳාම සිද්ධ වෙලා තියෙන්නේ මාර්ග තුනක් ඔස්සේලු. ඔන්න මේ මාර්ග තුන අපි ඉස්සෙල්ලා ලියාගෙන කතා කරගමුකෝ. ලියන්න පළවෙනි මාර්ගය. එහෙනම් පෙර අපරදිග වෙළඳාම සිදු වෙච්ච මාර්ග තුනක් තිබුණා. ඒ මාර්ග තුනේ පළවෙනි මාර්ගය ලියන්න. 1. කොන්ස්ටන්ටිනෝපල් නගරයේ සිට ලියන්න. 1. කොන්ස්ටන්ටිනෝපල් නගරයේ සිට කොන්ස්ටන්ටිනෝපල් නගරයේ සිට කොන්ස්ටන්ටිනෝපල් නගරයේ සිට පර්සියාව කොන්ස්ටන්ටිනෝපල් නගරයේ සිට පර්සියාව කමාවා මධ්‍යම ආසියාව හරහා 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 චීනය දක්වා වැටී තිබූ මාර්ගය මධ්‍යම ආසියාව හරහා චීනය දක්වා වැටී තිබූ මාර්ගය චීනය දක්වා වැටී තිබූ මාර්ගය. right ලියා ගන්න බැරි වුණාද? පෙර අපරදිග වෙළඳාම සිද්ධ වෙලා තියෙන අනාදිමත් කාලයක සිට මාර්ග තුනක් ඔස්සේ. ඒ මාර්ග තුනේ පළවෙනි මාර්ගය තමයි අපි මේ විදිහට ලියාගත්තේ. ආයෙ බලා ගන්න. කොන්ස්ටන්ටිනෝපල් නගරයේ සිට පර්සියාව කමාවා මධ්‍යම ආසියාව හරහා චීනය දක්වා වැටී තිබූ මාර්ගය. ඒක මාර්ගයක්. අර නේද? කොන්ස්ටන්ටිනෝපලයට යන්න පුළුවන් එක මාර්ගයක් තමයි ඔය. ඔය එක මාර්ගයක්. ඔක වරහන් අස්සේ ලියන්නකො මෙහෙම. ඔය මාර්ගයට කෙටියෙන් කියනවා පුතේ සේද මාර්ග කියලා. වරහන් අස්සේ ලියන්න. ඔව් කිය.
ඔව් ඔව් අග්ගල කියන්නේ. හා මට ටියුට් එකේ අංකේ දාලා තියන්න. එතකොට හරි. හොඳයි. ඔබ ලිව්වද ඔය මාර්ගයේ ළඟ වරහන් අස්සේ සේදමාවත කියලා. වරහන් අස්සේ ලිව්වද සේදමාවත කියලා? ඔබ සේදමාවත ගැන අහලා තිබුණාද? සේදමාවත කියලා නමක් අහලා තිබුණාද? ඈලම? ඔව්. සේදමාවත ගැන පොඩි වචනය අහලා තිනේ. සේදමාවත කියලා කොල්ල අහලා තිබුණා නේද? අන්න රයිට්. ටීවී එකේ තිබුණ නේද සේදමාවත කියලා ප්‍රෝග්‍රෑම් එක? ඔව්. ටීවී එකේ තිබුණානේ සේදමාවත කියලා ප්‍රෝග්‍රෑම් එකක් තිබුණානේ. සේදමාවත කියන්නේ හරි ජනප්‍රිය පාරක්නේ. නේද? ඕක තමයි ඒ මාර්ග තුනේ තිබුණු ජනප්‍රිය මාර්ගය සේදමාවත. හරිද? මේ චීන ජාතිකයෝ චීන රටේ නිෂ්පාදන යුරෝපිකයන්ට අලෙවි කරන්න කොන්ස්ටන්ටිනෝපල් නගරය දක්වා චීන නිෂ්පාදන කොන්ස්ටන්ටිනෝපලයට ගෙනිච්ච මාර්ගය තමයි ඔය සේදමාවත කියලා කියන්නේ. අර නේද? දැන් සේදමාවත වැටලා තියෙන්නේ කොහමද? කොන්ස්ටන්ටිනෝපල් නගරයේ සිට පර්සියාව මධ්‍යම ආසියාව හරහා චීනය දක්වා වැටී තිබූ මාර්ගය. හරිද? දැන් ওই මාර්ගය යනකොට අපිට හමු වෙනවා පුතේ සමහර තැන්වලදී මුහුදු කොටස් සාගර ගොඩ ඔය මාර්ගය ගත්තොත් ඔය මාර්ගයේ 100%ක්ම ගොඩබිමද? නෑ. ඔය මාර්ග ගත්තොත් ඔය මාර්ගයේ 100%ක්ම ගොඩබිම නෙවෙයි. ඔතෙන්දී අපිට මුහුද අහු වෙනවා. සාගර අහු වෙනවානේ. එතකොට අපි සාගර අහු වෙනකොට වෙලෙන්ද මොකද්ද කරන්නේ? ඒ සාගර කොටසේදී මොකද්ද කරන්නේ? තමන්ගේ නිෂ්පාදන නැවකට පටවගෙන නැවෙන් තමයි අරගෙන යන්න බෑ. නැව්වල පටවන. ගොඩබිමේදී මොකද කරන්නේ? ගොඩබිමේදී අශ්ව කරත්තවල, ගොන් කරත්තවල, ඔටු කරත්තවල ඔය වගේ සත්තුන්ගෙන් නේද කරත්ත පුරෝගෙන මේ තවලම අපි කියනවා තවලම කියලානේ. කරත්ත 100,000 ගාණක් එක යායට යනවා ඉතින්. මාස ගණන් කරත්තල බඩු පටවගෙන එක යායට ඉතින් ඔහේ යනවා ඉවරයක් නැහැ. නතර වෙවි කකා බිබි නේද? අර නිෂ්පාදනට කොන්ස්ටන්ටිනෝපලට ගෙනියන්න පුදුමාකාර කට්ටක් මාස 2 3 4 5 ඔහේ යනවා. එතකොට මේ ගොඩබිමේදී භාණ්ඩ ටික අරගෙන ගියේ තවලම හරහානේ. තවලම කියන්නේ මේ කරත්ත පේලිය. තවලම හරහා තමයි අරගෙන ගියේ. එතකොට මුහුදු සාගර භාවිතයේදී මුහුදු කොටස් වලදී නැව් භාවිතා කරලා තියෙනවා. එහෙම තමයි කොන්ස්ටන්ටිනෝපලයට ඔය ආසියාතික නිෂ්පාදන ටික අරගෙන ගිහිල්ලා තියෙන්නේ. හොඳයි. එහෙනම් ඔන්න අපි එක වෙළඳ මාර්ගයක් ලියාගත්තනේ. පෙර අපරදිග වෙළඳාම සිදු වූච්ච මාර්ග තුනෙන් එක මාර්ගයක් අපි ලියාගත්ත කියන්නේ පළවෙනි මාර්ගය කොන්ස්ටන්ටිනෝපල් නගරයේ සිට පර්සියාව කමාවා මධ්‍යම ආසියාව හරහා චීනය දක්වා වැටී තිබූ මාර්ගය. ඕකට අපි කෙටියෙන් කියනවා මොන මාර්ගය කියලාද? සේදමාවත කියලා. මොකද්ද කියන්නේ? සේදමාවත. දැන් විභාගයට ආවොත් මෙහෙම සේදමාවත ලියා දක්වන්න කියලා. සේදමාවත ලියා දක්වන්න කිව්වොත් ඔබට පුළුවන් වෙන්න ඕනි සේදමාවත ලියන්න. කොන්ස්ටන්ටිනෝපල් නගරයේ සිට පර්සියාව මධ්‍යම ආසියාව හරහා චීනය දක්වා වැටී තිබූ මාර්ගයට අපි කියනවා පැරණි සේදමාවත කියලා. අර නේද? ඔතන කාට හරි කියන්න පුළුවන්ද පර්සියාව කියන්නේ කොහාටද? පර්සියාව කියන්නේ එළම ඔතන පර්සියාව කියන්නේ ඉරානයට. ඔතන පර්සියාව කියලා කියන්නේ කොහාටද? ඉරානය. ඉරානය හරහා තමයි සේදමාවත වැටිලා තිබුණේ. එහෙනම් කොන්ස්ටන්ටිනෝපල් නගරයේ සිට පර්සියාව මධ්‍යම ආසියාව හරහා චීනය දක්වා වැටී තිබූ මාර්ගය එක. ඔය මාර්ගයට අපි කෙටියෙන් කියනවා සේදමාවත කියලා. අපි ලියමු දෙවෙනි මාර්ගය. ලියන්න 2. ලියන්න කොන්ස්ටන්ටිනෝපලයේ සිට දෙවෙනි මාර්ගය ලියන්න කොන්ස්ටන්ටිනෝපලයේ සිට මධ්‍යදරණී මුහුද ඔස්සේ කොන්ස්ටන්ටිනෝපලයේ සිට මධ්‍යදරණී මුහුද ඔස්සේ කොන්ස්ටන්ටිනෝපලයේ සිට මධ්‍යදරණී මුහුද ඔස්සේ මධ්‍යදරණී
මුහුද ඔස්සේ මිසරය දෙවෙනි මාර්ගය ලියන්නේ කොන්ස්ටාන්ටිනෝපලයේ සිට මධ්‍යධරණී මුහුද ඔස්සේ මිසරය කමාවා රතු මුහුද හරහා මිසරය කමාවා රතු මුහුද හරහා මිසරය කමාවා රතු මුහුද හරහා ඉන්දියානු සාගරයට පැමිණි මාර්ගය 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 ඔන්න දෙවෙනි මාර්ගය හොඳයි පෙරාපර දිග වෙළඳාම සිදු වෙච්ච දෙවෙනි මාර්ගය දැන් බලන්නකෝ මේ මාර්ගයේ මුහුදු කොටස් අහු වෙනවනේ ප්‍රධාන වශයෙන්ම නේද කොන්ස්ටාන්ටිනෝපලයෙන් කෙලින් වෙන්නේ මධ්‍යධරණී මුහුද කොන්ස්ටාන්ටිනෝපලයේ ඉඳලා මධ්‍යධරණී මුහුද ඔස්සේ යාත්‍රා කරලා ගොඩ බහිනව කොහාටද මිසරයට මිසරය කියන්නේ කොහාටද ඊජිප්තුවටනේ ඊජිප්තුවට ඇවිල්ලා ඊජිප්තුව දිගේ පහළට ඇවිල්ලා ආයෙනව කොහාටද රතු මුහුද දිගේ යාත්‍රා කරලා ඉන්දියානු සාගරයට ඇවිල්ලා ඉන්දියාවට එන ආසියාවට එන ඒ දෙවෙනි මාර්ගය ඔන්න වෙළඳාම් සිදුවෙච්ච දෙවෙනි මාර්ගය කියන බලන්න කොන්ස්ටාන්ටිනෝපලයේ සිට මධ්‍යධරණී මුහුද ඔස්සේ මිසරය රතු මුහුද හරහා ඉන්දියානු සාගරයට පැමිණි මාර්ගය දෙවෙනි මාර්ගය හැමෝම කියවත් කොන්ස්ටාන්ටිනෝපලයේ සිට මධ්‍යධරණී මුහුද ඔස්සේ මිසරය කමාවා රතු මුහුද හරහා ඉන්දියානු සාගරයට පැමිණි මාර්ගය දෙවෙනි එක අනිවාර්යෙන් කටපාඩම් කරගන්න කියන බලන්න කොන්ස්ටාන්ටිනෝපලයේ සිට මධ්‍යධරණී මුහුද ඔස්සේ මිසරය රතු මුහුද හරහා ඉන්දියානු සාගරයට පැමිණි මාර්ගය ඒ දෙවෙනි මාර්ගය හරි නේද ඒ දෙක ලියන්න තුන්වෙනි එක කොන්ස්ටාන්ටිනෝපලයේ සිට බැග්ඩෑඩ් කොන්ස්ටාන්ටිනෝපලයේ සිට බැග්ඩෑඩ් කොන්ස්ටාන්ටිනෝපලයේ සිට බැග්ඩෑඩ් කොන්ස්ටාන්ටිනෝපලයේ සිට බැග්ඩෑඩ් කමාවා පර්සියන් බොක්ක හරහා පර්සියන් බොක්ක හරහා ඉන්දියාවේ බටහිර වෙරළට පැමිණි මාර්ගය පර්සියන් බොක්ක හරහා ඉන්දියාවේ බටහිර වෙරළට පැමිණි මාර්ගය පර්සියන් බොක්ක හරහා ඉන්දියාවේ බටහිර වෙරළට පැමිණි මාර්ගය ඉන්දියාවේ බටහිර වෙරළට පැමිණි මාර්ගය ඔන්න තුන්වෙනි මාර්ගය වෙළඳ මාර්ගය බලන්නකෝ කොන්ස්ටාන්ටිනෝපලයේ සිට බැග්ඩෑඩ් පර්සියන් බොක්ක හරහා ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට පැමිණි මාර්ගය දැන් බලන්න ඔතන මේ බැග්ඩෑඩ් කියන්නේ මොකක්ද බැග්ඩෑඩ් කියන්නේ රටක්ද නගරයක්ද බැග්ඩෑඩ් අහලා තියනවද නගරයක් ඔව් බැග්ඩෑඩ් කොයි රටේ අගනගරද බැග්ඩෑඩ් අනාවි නෑ ඉරාකේ හොඳයි ඉරානය නෙවෙයි ඉරානයට කියන්නේ පර්සියාව කියලානේ පර්සියාව ඉරානය අගනගර ගත්තොත් ටෙහෙරාන් ඉරානය අගනගර කොහෙද ටෙහෙරාන්නේ ඉරාකය අගනගර තමයි බැග්ඩෑඩ් කියලා කියන්නේ ඉරාකය අගනගර බැග්ඩෑඩ් එතකොට ඉරාකේ අර මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය දැන් මම මේ මාසේ සිතියම් පොත ලකුණු කරනකොට සිතියම් පොතේ මම මේ මාර්ග තුන අඳිනවා සිතියම් පොතේ මම මේ මාර්ග තුන අඳලා ෆොටෝ එක දාන්නම් මේ මාර්ග තුනට සම්බන්ධ නගරත් එක්ක අවබෝධයක් ලැබෙයි. ඔබට සිතියම් පොත මාක් කරනකොට මේ මාර්ග තුන මම ලකුණු කරලා දෙන්න. එතකොට මේ මාර්ග තුන පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙයි. right තුන්වෙනි මාර්ගය බලමු. කොන්ස්ටාන්ටිනෝපලයේ සිට කෙලින් වෙන්නේ කොහාටද? ඉරාකේ බැග්ඩෑඩ් වලට. ඉරාකේ බැග්ඩෑඩ් වලට ඇවිල්ලා පර්සියන් බොක්ක දිගේ යාත්‍රා කරලා
එන්න පුළුවන් ඉන්දියාවේ මෙන්න මේ බටහිර වෙරළ තීරයට එන්න පුළුවන් මාර්ගයක් තිබුණා. එතකොට දැන් ඉන්දියාවේ වෙලෙන්දෙකුට මේ ඉන්දියාවේ වෙලෙන්දෙකුට කොන්ස්ටාන්ටිනෝපලට යන්න පුළුවන් පහසු මාර්ගයක් තමයි මේක. හරිද? දැන් මෙතන ඉන්න වෙලෙන්දෙකුට කෙලිම පුළුවන් මෙහෙම යාත්‍රා කරලා පර්සියන් බොක්කට ගිහිල්ලා පර්සියන් බොක්කෙන් ගොඩ බැහැලා ඉරාකෙ දිගේ ගිහිල්ලා උඩට කෙලින්ම කොන්ස්ටාන්ටිනෝපලය දක්වා ගමන් කරන්න පුළුවන්. මේ තුන්වෙනි මාර්ගය කියන්නේ බලන්න කොන්ස්ටාන්ටිනෝපලයේ සිට බැග්දාඩ් පර්සියන් බොක්ක හරහා ඉන්දියාවේ බටහිර වෙරළට තීරයට පැමිණි මාර්ගය. ඔන්න ඔය මාර්ග තුන ඔස්සේ තමයි පෙර අපරදිග වෙළඳාම සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර මේ මාර්ග තුනේම කෙලවර තමයි කොන්ස්ටාන්ටිනෝපලය නේද? ඒ කියන්නේ අපි කිව්වේ පෙර අපරදිග වෙළඳාමේ කේන්ද්‍ර ස්ථානයේ කොන්ස්ටාන්ටිනෝපලය කියලා මේ මාර්ග තුන අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕනේ. අනිවාර්යෙන්ම. හරි නේද? අනාදිමත් කාලයක සිට පෙර අපරදිග වෙළඳාම සිද්ධ වෙලා තියෙන මාර්ග තුනක් ඔස්සේ මේ මාර්ග තුන අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕනේ. ඉක්මනින්ම ඉස්සෙල්ලම බලමු අපි තුන්වෙනි එක අවසාන එක බලන්න. හැමෝම කියන්නේ කොන්ස්ටාන්ටිනෝපලයේ සිට බැග්දාඩ් පර්සියන් බොක්ක හරහා ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට පැමිණි මාර්ගය. ඒක. දෙවෙනි එක මොකක්ද? කොන්ස්ටාන්ටිනෝපලයේ සිට මධ්‍යධරණී මුහුද ඔස්සේ මිසරය රතමූද හරහා කියන්නේ මිසර රතමූද හරහා ඉන්දියානු සාගරයට පැමිණි මාර්ගය. පළවෙනි එක මොකක්ද? කොන්ස්ටාන්ටිනෝපල් නගරයේ සිට පර්සියාව කමාවා සුළු ආසියාව හරහා පර්සියාව මධ්‍යම ආසියාව හරහා චීනය දක්වා රටී තිබූ මාර්ගය. කෙටියෙන් කිව්වොත් අපි ඔකට කියනවා සේද මාවත කියලා. නේද? ওই මාර්ග තුන ටක් ගාලා කටපාඩම් කරලා දෙන්න. විනාඩි දෙකක් දෙන්න. ඉක්මනට. මම අහනවා. නම් කළා අනිවාර්යෙන් කියන්න ඕනි මාර්ග තුන ඉක්මන් කරා. පෙර අපරදිග වෙළඳාම සිදු වෙච්ච මාර්ග තුන. පාඩම් කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. නම් කරන්න කලින් මතකෙන් කියන්න. කොන්ස්ටාන්ටිනෝපල් නගරයේ සිට පර්සියාව මධ්‍ය ආසියාව හරහා චීනය දක්වා රටේ තිබූ මාර්ගයේ හෙවත් සේද මාවතනේ. බොහොම හොඳයි. දෙක කොන්ස්ටාන්ටිනෝපලයේ සිට මධ්‍යධරණී මුහුද ඔස්සේ මිසරය කමාව රතමූද හරහා ඉන්දියානු සාගරයට පැමිණි මාර්ගය. ඔව් very good. තුන කොන්ස්ටාන්ටිනෝපලයේ සිට බැග්දාඩ් පර්සියන් බොක්ක හරහා ඉන්දියා මේ බටහිර වෙරළට පැමිණි. ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට පැමිණි මාර්ගය නේද? ඔන්න මාර්ග තුන පිරිවිලා මේක බොහොම හොඳයි. ගැල්ලා මේකුත් කියන්න බලන්න. को කියන්න ගැල්ලා මේ. කොන්ස්ටාන්ටිනෝපල් නගරයේ සිට පර්සියාව මධ්‍යම ආසියාව හා චීනය දක්වා වැටී තිබූ මාර්ගයේ හෙවත් සේද මාවත. ඔව්. කොන්ස්ටාන්ටිනෝපල් නගරයේ සිට මධ්‍යධරණී මුහුද මිසරය රත් මුහුද හරහා ඉන්දියානු සාගරයට පැමිණි මාර්ගය. ඔව්. තුන කොන්ස්ටාන්ටිනෝපල් නගරයේ සිට බැග්දාඩ් පර්සියන් බොක්ක හරහා ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට පැමිණි මාර්ගයනේ. බොහොම හොඳයි. right. දැන් අපේ ගෑල් ළමෙක් සහ පිරිමි ළමෙක් කිව්වා මේ අනාදිමත් කාලයක සිට පෙර අපරදිග වෙළඳාම සිදු වෙච්ච ඒ සාම්ප්‍රදායික මාර්ග තුන. ওই මාර්ග තුන ඔස්සේ තමයි පෙර අපරදිග වෙළඳාම අවුරුදු
දහස් ගණනක් තිස්සේ සිද්ධ වෙලා තියෙන. එතකොට ඔය වෙළඳ මාර්ග තුනේදී ගොඩබිම් මුණ ගැහුණා, සාගර මුණ ගැහුණා නේද? සාගර භාවිතයේදී නැව් භාවිතා කරා, ගොඩබිමේදී වෙළඳ භාණ්ඩ ප්‍රවාහනය කරන තවලම කරත්ත නේද භාවිතා කරලා තියෙනවා. හරි. එතකොට මම කිව්වා ඒ වගේම මේ කොන්ස්ටාන්ටිනෝපලයට ආසියාතික නිෂ්පාදන ටික අරගෙන ගිය මුස්ලිම්වරු, අරාබි ජාතිකයෝ තමයි ආසියාවේ හැම රටකම සංචාරය කරලා ආසියාකරයේ සියලු නිෂ්පාදන මිලට අරගෙන ඒ ටික අරගෙන ගිහලා විකුණන්නේ කොන්ස්ටාන්ටිනෝපලයේ යුරෝපිකයන්ට කවුද? වෙන කවුරුවත් නෙවෙයි, මුස්ලිම්වරු. එහෙනම් ආසියාතික වෙළඳාමේ පූර්ණ ඒකාධිකාරයක් පත් කරන් හිටියේ කවුද? මුස්ලිම්වරු කියන එක අමතක කරන්න එපා. ලියන්න පහලින් මේ විදියට ලියන්න. ප්‍රකාශයක් තියෙනවානේ. පහල ප්‍රකාශයක් තියෙනවා කියවන්න බලන්න. ඉහත මාර්ග තුන දෙස සුපරික්ෂාකාරීව බලන විට පෙනී යන්නේ පෙර අපරදිග වෙළඳාමේ කේන්ද්‍රස්ථානය කොන්ස්ටාන්ටිනෝපලය ඉස්තාන්බුල් නගරයේ බවයි. අන්න පෙර අපරදිග වෙළඳාමේ කේන්ද්‍රස්ථානය කොන්ස්ටාන්ටිනෝපලයලු. ලියන් තරුවක් දාලා ලියන් පහලින් තරුවක් දාලා ලියන මේ විදියට එක ඉහත මාර්ග ඔස්සේ තරුවක් දාලා ලියන් ඉහත මාර්ග ඔස්සේ ඉහත මාර්ග ඔස්සේ වෙළඳ කටයුතු කරගෙන යාමේදී ඉහත මාර්ග ඔස්සේ වෙළඳ කටයුතු කරගෙන යාමේදී ඉහත මාර්ග ඔස්සේ වෙළඳ කටයුතු කරගෙන යාමේදී වෙළඳ කටයුතු කරගෙන යාමේදී ඉහත මාර්ග ඔස්සේ වෙළඳ කටයුතු කරගෙන යාමේදී ගොඩබිම් ප්‍රදේශවලදී භාණ්ඩ ප්‍රවාහනයට තවලම එක වෙනත් පාට පෑන කිලිුවක් කවන්නේ නැහැ. තවලම භාවිතා කළහ. තවලම භාවිතා කළහ. හරි නේද? right. එහෙනම් ඕන මම කිව්වා ගොඩබිමේදී වෙළඳ භාණ්ඩ ප්‍රවාහනය කළ තියෙන තවලම හරහා කරත්ත ගැල් දහස් ගාණක් එක දිගට ගමන් කරනවා භාණ්ඩ පටවගෙන ගැල. හරි නේද? තවලම කියලායි කියන්නේ. හරි. ඊළඟ තරුව දෙක. දෙවෙනි තරුව ලියන්න. මුහුදු ගමන්වලදී වෙළඳාම සඳහා භාණ්ඩ ප්‍රවාහනයට ගලව කවන්නේ. මුහුදු ගමන්වලදී භාණ්ඩ ප්‍රවාහනය සඳහා හරි. මුහුදු ගමන්වලදී භාණ්ඩ ප්‍රවාහනය සඳහා නැව් භාවිතා කරන ලදී. ඔපුතේ කියන්නේ කියවසටද? ඇහෙන්නේ? අලුතෙන්ම ළමයිද? ආවම නැද්ද ක්ලාස් එකට ඊට කලින්? right. ඔයාලට ෆොටෝ එක දාලා ඉස්කෝලේ කොහෙද? මට දැන් ෆොටෝ එක දාලා තියන්නකෝ. හොඳේ. දැන් ෆොටෝ එක දාන්න. ටියුට් එක දැන් දා. right. කොහොමද ලිව්වේ? මුහුදු ගමන්වලදී භාණ්ඩ ප්‍රවාහනය සඳහා නැව් භාවිතා කරන ලදීනේ. නැව් භාවිතා කරන ලදී. right. මුහුදු ගමන්වලදී සාගර භාවිතයේදී අර භාණ්ඩ ටික නැව් වලට පටවගෙන නැවේ තමයි
අරගෙන ගිහිල්ලා තියෙන්නේ. හරි. ලියන ඡේදයක් මේ විදියට. ලියන ඡේදයක් මේ විදියට. මධ්‍යතන යුගයේ වන විට මධ්‍යතන යුගයේ වන විට මධ්‍යතන යුගයේ වන විට මධ්‍යතන යුගයේ වන විට මධ්‍යතන යුගය වන විට ආසියාතික වෙළඳාමේ මධ්‍යතන යුගයේ වන විට ආසියාතික වෙළඳාමේ මධ්‍යතන යුගයේ වන විට ආසියාතික වෙළඳාමේ මධ්‍යතන යුගයේ වන විට ආසියාතික වෙළඳාමේ ආසියාතික වෙළඳාමේ මධ්‍යතන යුගයේ වන විට ආසියාතික වෙළඳාමේ ඒකාධිකාරය ආසියාතික වෙළඳාමේ ඒකාධිකාරය මුස්ලිම් වරු සතු කරගෙන තිබූ අතර ආසියාතික වෙළඳාමේ ඒකාධිකාරය මුස්ලිම් වරු අරාබීන් කියන එක මුස්ලිම් වරු වරහනස අරාබීන් කිව්වත් කමන්නේ ආසියාතික වෙළඳාමේ ඒකාධිකාරය මුස්ලිම් වරු වරහනසේ අරාබීන් සතු කරගෙන තිබූ අතර 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 කොන්ස්ටාන්ටිනෝපල් නගරය ක්‍රිස්තු භක්තිකයන් සතුව පැවතුණි. කොන්ස්ටාන්ටිනෝපල් නගරය ක්‍රිස්තු භක්තිකයන් සතුව පැවතුණි. කොන්ස්ටාන්ටිනෝපල් නගරය ක්‍රිස්තු භක්තිකයන් සතුව පැවතුණි. ක්‍රිස්තු භක්තිකයන් සතුව පැවතුණි. ක්‍රිස්තු භක්තිකයන් සතුව පැවතුණි. හොඳයි. දැන් තමයි හොඳටම අහගෙන ඉන්න ඕනි තැන. හරිද? දැන් ඔන්න හොඳට බලා ගන්න. අනාදිමත් කාලයක සිට පෙරදිග සහ අපරදිග අතර වෙළඳාම ගොඩනැගිලා තිබුණා මාර්ග තුනක් ඔස්සේ. කිසි ගැටලුවක් නැතුව ආසියාතික නිෂ්පාදන මුස්ලිම් වරු ගේනෝ කොන්ස්ටාන්ටිනෝපලයට, යුරෝපිකේනෝ කොන්ස්ටාන්ටිනෝපලයට තමන්ගේ නිෂ්පාදන මුස්ලිම් වරුන්ට විකුණලා ආසියාතික නිෂ්පාදන මිලදී අරගෙන ඒව යුරෝපයට ගෙනහිල්ලා ඒ විකුණලා යුරෝපිකයෝ ලාභ ලැබලා කාලා බීලා ජීවත් වුණා. කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ සාම්ප්‍රදායික පෙර අපරදිග වෙළඳාමට කන කොකා හඬනවා. මේ සාම්ප්‍රදායික පෙර අපරදිග වෙළඳාමේ විනාශය උදා වෙනවා. මලගම උදා වෙන්නේ කවද්ද දන්නවද? වර්ෂ 1453 ක්‍රිස්තු වර්ෂ 1453 මේ සාම්ප්‍රදායික පෙර අපරදිග වෙළඳාමට කන කොකා හඬපු දවස මලගම උදා වෙච්ච දවස තමයි වර්ෂ 1453. මොකක්ද වෙන්නේ? 1453 මොකද වුනේ කියන්නේ? කොන්ස්ටාන්ටිනෝපලේ තුර්කි ජාතීන්ට අයිති. ඔව් ආන්නයි. වර්ෂ 1453 පෙර අපරදිග වෙළඳාමේ කේන්ද්‍ර ස්ථානයේ වෙච්ච මූලික ස්ථානයේ වෙච්ච ප්‍රධාන ස්ථානයේ වෙච්ච කොන්ස්ටාන්ටිනෝපල් නගරයට තුර්කි මුස්ලිම් වරු තුර්කි රටේ හිටියෙත් මුස්ලිම් ජාතිකයෝ තුර්කි මුස්ලිම් වරු මේ කොන්ස්ටාන්ටිනෝපල් නගරය ආක්‍රමණය කරලා කොන්ස්ටාන්ටිනෝපල් නගර වැසියෝ ඒ නගරේ මිනිස්සු ටික ක්‍රිස්තු භක්තිකයෝ ටික එළවලා පළවා හැරලා මේ කොන්ස්ටාන්ටිනෝපල් නගරයේ බලය අත්පත් කරගත්ත ඔය කියන තුර්කි මුස්ලිම් වරු. හරි. දැන් 1453 තුර්කි මුස්ලිම් වරු කොන්ස්ටාන්ටිනෝපලය ආක්‍රමණය කරලා එහි ජීවත් වෙච්ච ක්‍රිස්තු භක්තිකයෝ එළවලා ඒ නගරේ බලයක්පත් කරගත්තාට
පමණින් පෙර අපරදිග වෙළඳාම් බිඳ වැටෙනවද? මේක අත්පත් කරගත්ත පමණින් බිඳ වැටෙන්නේ නැහැ. දැන් තුර්කි මුස්ලිම්වරු කොන්ස්ටාන්ටිනෝපලේ අල්ලගත්තා කියලා වෙළඳාම් බිඳ වැටෙන්න ඕනේ නැහැ. ඉතින් එහෙම ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැනේ. බිඳ වැටෙන්නේ කොහොමද? බිඳ වැටෙන්නේ මේගොල්ලෝ කොන්ස්ටාන්ටිනෝපල් නගරයේ බලය අත්පත් කරගෙන මේ සාම්ප්‍රදායික වෙළඳාමට බාධා කරනවා. ඒ කියන්නේ මේ මාර්ග තුනම වැහුවා. මේ පාරවල් තුනම තුර්කි මුස්ලිම්වරු වහන්න ගත්තා. මාර්ග තුනම වහලා දැම්මා. කොන්ස්ටාන්ටිනෝපලයට එන පාරවල් තුනම මේගොල්ලෝ අහුරා දවන්න කටයුතු කරා. පාරවල් තුන වහලා මේගොල්ලෝ මේ වෙළඳාමට තා නොයෙකුත් බාධා කිරීම ඇති කරා. මේ බාධා කිරීම හමුවේ මොකද වෙන්නේ? බාධා කිරීම හමුවේ ආසියාතික නිෂ්පාදන එන්නේ නැහැ කොන්ස්ටාන්ටිනෝපල් නගරයට. ආසියාතික නිෂ්පාදන කොන්ස්ටාන්ටිනෝපල් නගරයට එන්නේ නැහැ. මාර්ග තුන වහලා අර අනිත් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට ආසියාතික මුස්ලිම්වරුන්ට කොන්ස්ටාන්ටිනෝපල් නගරයට එන්න බයයි. මාර්ග තුන වහලා එකක් එන්න විදියක් නැහැ. එන්න බයයි. බාණ්ඩ මංකොල්ල කනෝ. හරිද? ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා මේ සාම්ප්‍රදායික වෙළඳාම බිඳ වැටුණා. පෙර අපරදිග සාම්ප්‍රදායික වෙළඳාම බිඳ වැටෙන්න පටන් ගත්තා. කොන්ස්ටාන්ටිනෝපල් නගරයට ආසියාතික වෙළෙන්දෝ එන එක නතර කරා. එන්න විදියක් නැහැ. පාරවල් ටික වහලා නගරයට ඇතුල් වෙන්න විදියක් නැහැ. අර නේද? මරණ බය දැනෙනවා. ඒ වගේම මංකොල්ල කන්න පුළුවන්, ධනය සොරා ගන්න පුළුවන්, බඩු ටික හොරගම් කරන්න පුළුවන්. අමාස ගානක් දුර ගෙවාගෙන ඇවිල්ලා කොන්ස්ටාන්ටිනෝපලේදී ඕ ටික හොරකම් කරොත් මංකොල්ල කෑවොත් අනාතයිනේ. දිවිනහ ගන්න වෙනවානේ. ඉතින් ඔගේ ප්‍රශ්න ගොඩක් උද්ගත වුණාද නැද්ද? ප්‍රශ්න ගොඩකට මුහුණ පාන සිදු වුණා. වර්ෂ 1453 කොන්ස්ටාන්ටිනෝපල් නගරය තුර්කි මුස්ලිම්වරු අත්පත් කර ගැනීමත් සමග. right. ලියන ඡේදයක් මේ විදිහට අපි ලියන් කතා කරමුකෝ. ලියන මෙහෙම ඡේදයක්. වර්ෂ 1453 ලියන් වර්ෂ 1453 කොන්ස්ටාන්ටිනෝපල් නගරය වර්ෂ 1453 කොන්ස්ටාන්ටිනෝපල් නගරය ඡේදයක් ලියන්න කිව්වේ. වර්ෂ 1453 කොන්ස්ටාන්ටිනෝපල් නගරය වර්ෂ 1453 කොන්ස්ටාන්ටිනෝපල් නගරය තුර්කි මුස්ලිම්වරු අත්පත් කර ගැනීමත් සමග වර්ෂ 1453 කොන්ස්ටාන්ටිනෝපල් නගරය තුර්කි මුස්ලිම්වරු අත්පත් කර ගැනීමත් සමග 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 සාම්ප්‍රදායික පෙර අපරදිග වෙළඳාමට සාම්ප්‍රදායික පෙර අපරදිග වෙළඳාමට බාධා ඇතිවන්නට විය. සාම්ප්‍රදායික පෙර අපරදිග වෙළඳාමට බාධා ඇතිවන්නට විය. සාම්ප්‍රදායික වෙළඳාමට බාධා ඇතිවන්නට විය. එලෙස එතනම ලියන්න. එලෙස තුර්කි මුස්ලිම්වරුන් සිදු කළ බාධා කිහිපයක් පහත දැක්වේ. එලෙස තුර්කි මුස්ලිම්වරුන් සිදු කළ බාධා කිහිපයක් පහත දැක්වේ. බාධා කිහිපයක් පහත දැක්වේ.
බාධා කිහිපයක් පහත දැක්වේ. right. වර්ෂ 1453 කොන්ස්ටාන්ටිනෝපල් නගරයේ බලයක් පත් කරගත්තා තුර්කි මුස්ලිම්වරු. මේ තුර්කි මුස්ලිම්වරු කොන්ස්ටාන්ටිනෝපල් නගරය ආක්‍රමණය කරලා එහි බලයක් පත් කර ගැනීමත් එක්ක මේ අනාදිමත් කාලයක් තිස්සේ සිදු කරපු සාම්ප්‍රදායික පෙරාපරදිග වෙළඳාමට බාධා ඇතිවන්නට වුණා. එලෙස තුර්කි මුස්ලිම්වරු සිදු කරපු එවැනි බාධා කිරීම කීපයක් අපි ඉගෙන ගන්න ඕන. මොනවද ඒගොල්ලෝ කරපු බාධාවන් කියලා ලියන්න තරු දාලා ඒගොල්ලෝ කරපු බාධා ටික ලියන්න. පළවෙනි බාධාව 1 ආසියාතික කුළුබඩු වල මිල ආසියාතික කුළුබඩු මිල ඉහළ නැන්වීම. 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 අන්න කොන්ස්ටාන්ටිනෝපලයේ අත්පත් කරගත්ත තුර්කි මුස්ලිම්වරු කරන වෙළඳාමට කරන පළවෙනි බාධකය මොකක්ද? ආසියාකරයෙන් ගේන කුළුබඩු වල මිල ඉහළ දාලා අධික මිලකට තමයි යුරෝපිකයන්ට කොන්ස්ටාන්ටිනෝපලයේදී විකුණන්නේ. දැක්කද? තුර්කි මුස්ලිම්වරු ආසියාතික කුළුබඩු වලට ලොකු මිලක් දාලා අධික මිලක් බද්දක් අය කරලා තමයි ඒවා යුරෝපිකයන්ට අලෙවි කරලා තියෙන්නේ. ඒ මිලට ඒ අධික මිලට කුළුබඩු ටික අරගෙන යුරෝපයට ගෙනලා විකුණන්න බෑ වෙලෙන්ඩොන්ට. ඒ ගානට විකුණන්න බෑ යුරෝපේ. ඒ ගානට නම් කුළුබඩු කන්න බෑ. අධික මිල දරා ගන්න බෑ. අර ඒ මිලට විකුණන්න බෑ. right. එහෙනම් කරපු එක බාධකයක් තමයි මොකක්ද? ආසියාතික කුළුබඩු මිල ඉහළ නම් වන්න කටයුතු කරා තුර්කි මුස්ලිම්වරු. කියන්නේ පළවෙනි එක ආසියාතික කුළුබඩු මිල ඉහළ නැන්වීම. හැමෝම කියන්නේ ආසියාතික කුළුබඩු මිල ඉහළ නැන්වීම. 2 ලියන් දෙවෙනි බාධා කිරීම ලියන් භාණ්ඩ හිඟයක් ඇති කිරීම. 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 දෙවෙනි බාධකේ භාණ්ඩ නෑ කියනවා. දැන් යුරෝපාවලෙන් දෙනෝ කොන්ස්ටාන්ටිනෝපලයට බඩු ගෙනියන්න. මොකද කරන්නේ? කියනවා අනේ බඩු එන්නේ නැහැ දැන්. බඩු හිඟයි. පාකට් එකේ නෑ. චුට්ටයි තියෙන්නේ. මෙන්න මෙච්චරයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ගානත් මේක මෙච්චර මේ ගාන තමයි දෙන්නේ මේ. ආර නේද? අධික මිලකට භාණ්ඩ හිඟමවල අධික මිලකට භාණ්ඩ විකුණන. දැන් මේ දවස්වල වෙන්නේත් ඕකනේ පුතා. දැන් මේ දවස්වල ලංකාවේ වෙන්නේ මොකද්ද? කිරිපිටි නෑ. භාණ්ඩ හිඟයි. තියෙනවා අධික මිලට විකුණන. සිමෙන්ති හිඟයි. අධික මිලයි. යකඩ කම්බි හිඟයි. අධික මිලයි. සීනි හිඟයි. අධික මිලයි. එහෙමද නැද්ද? ඈලම මේ දවස්වල ඈ ඔව්නේ මේ දවස්වල වෙන්නේ භාණ්ඩ හිඟමවනෝ. දැන් ගෑස් ලාෆ් ගෑස් ඇත්තෙම නැහැ නේද? අඩු නෑ නේද? තියෙන්නේ ලීටරෝ විතරයි. ඒකත් 2000 ගානට ගියා. අධික මිලයි. හරි. භාණ්ඩ හිඟමැව්වා. අපිට භාණ්ඩ නෑ ගන්න. ඕන තරම් ගන්න, කලට වෙලාවට ගන්න භාණ්ඩ නෑ. භාණ්ඩ හිඟයක් මැව්වා තුර්කි මුස්ලිම්වරු කොන්ස්ටාන්ටිනෝපලේ. ඒ දෙවෙනි බාධා කිරීම. ලියන්න තුන්වෙනි එක. භාණ්ඩ ඊළඟ එක භාණ්ඩ කලට වේලාවට නොසැපීම. 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 right. ඒ තුන්වෙනි බාධකේ. කියන්නේ අත් කලට වේලාවට භාණ්ඩ දෙන්නේ නැහැ මාකට් එකට. දැන් වෙලෙන්දොන්ට ඇවිල්ලා දවස් 2-3 රැඳී ඉන්නෝ කොන්ස්ටාන්ටිනෝපල් නගරේ භාණ්ඩ මිලදී ගන්න. භාණ්ඩ නැහැ. කලට වේලාවට භාණ්ඩ සපයන්නේ නැහැ. ඔන්න වෙනි බාධා කිරීම ගණනාවක් තුර්කි මුස්ලිම්වරු කොන්ස්ටාන්ටිනෝපල් නගරය අත්පත් කරගෙන මේ සාම්ප්‍රදායික වෙළඳාමට සිද්ධ කරාද නැද්ද? සාම්ප්‍රදායික වෙළඳාමට බාධා කිරීම සිද්ධ කරා. එහෙනම් ওই බාධා කිරීම තුන අනිවාර්යෙන් කටපාඩම් කරා. වර්ෂ 1453 කොන්ස්ටාන්ටිනෝපල් නගරය අත්පත් කරගත්ත තුර්කි මුස්ලිම්වරු ඒ සාම්ප්‍රදායික පෙරාපරදිග වෙළඳාම කඩාකප්පල් කරන්න
ඒගොල්ලෝ කරපු බාධා කිරීම කීපයක් තියෙනවා. ඒ කරපු බාධා කිරීම වලින් තුනක් අපි ලියාගත්තනේ. එක මොකක්ද? ආසියාතික කුළුබඩු මිල ඉහළ නැංවීම. හැමෝම කියන්නේ ආසියාතික කුළුබඩු මිල ඉහළ නැංවීම. තාපාරක් කියන්නේ ආසියාතික කුළුබඩු මිල ඉහළ නැංවීම එක. දෙක මොකක්ද? භාණ්ඩ හිඟයක් ඇති කිරීම. දෙවෙනි එක මොකක්ද? භාණ්ඩ හිඟයක් ඇති කිරීම. තුන්වෙනි එක තමයි කලට වේලාවට භාණ්ඩ නොසැපීම. කලට වේලාවට භාණ්ඩ දෙක දෙන්නේ නැහැ. භාණ්ඩ හිඟ ඇති කරනවා. කුළුබඩු මිල අසාමාන්‍ය සිහළ දැම්මා. මෙවැනි බාධා කිරීම හමුවේ මේ පෙර අපරදිග වෙළඳාම දියාරු කරන්න, දුර්වල කරන්න, විනාශ කරන්න තුර්කි මුස්ලිම්වරු කටයුතු කරාද නැද්ද? තුර්කි මුස්ලිම්වරු කටයුතු කරා. දැන් මොකද වෙන්නේ? මේ බාධා කිරීම හමුවේ වෙනදා යුරෝපයට ගියපු ආසියාතික භාණ්ඩ ටික එන්නේ නැහැ. වෙනද යුරෝපයට ගියපු ආසියාතික භාණ්ඩ දැන් එන්නේ නැහැ. කුළුබඩු අධික මිලයි. බඩු නැහැ. දැන් අවුරුදු 10 ගාණක් තිස්සේ ආසියාතික කුළුබඩු වලින් උයා පිහාගෙන කන්න හුරු වෙච්ච යුරෝපිකයන්ට මේ කුළුබඩු ටික නැතුව දැන් ජීවත් වෙන්න බෑ. ඒ කුළුබඩු නැතුව දැන් කන්න බොන්න විදියක් නැහැ. හරිද? කුළුබඩු නැහැ. තියෙන ඒවත් අධික මිල. දැන් කහ වගේ හරියට. දැන් කහ කොහොමද මිල මේ දවස්වල? ලංකාවේ කහ ග්‍රෑම් 50ක් කීයද? දැනවද කහ ග්‍රෑම් 50ක මිල මේ දවස්වල ලංකාවේ? 350. ඔව් 350ක් වෙනානේ. 300යි 350යි අතර අගයක් තමයි කහ 50. හරිද? කියන්නේ 100ක් 700යිනේ. 100 වැඩි කිරීම 10. කහ කිලෝ එකක් දැන් කීයක් යනවා? කහ කුඩු කිලෝ එකක් එතකොට 7000යි. 7000යිනේ. කහ කුඩු කිලෝ එකක් 7000යි. ඔන්න වවනව නම් කහ. ඔන්න වත්තේ තමන්ගේ ඉඩමේ කහ වගාවක් දාලා කහ කුඩු හදලා විකුණනොත් මම හිතන අක්කර දෙකක විතර කහ දැම්මොත් මැෂින් එකක් ගෙනල්ලා කහ කුඩු අමරලා විකුණන පටන් ගත්තොත් කෝටිපතියෙක් වෙන්න පුළුවන් අවුරුදු 3-4ක් යනකොට. හර නේද? කරනවා නම් වැඩේ. දැන් ලංකාවේ කහ කිලෝ එකක් 7000යි. කුඩු කහ කුඩු කිලෝ එකක්. සෙල්ලන්නේ නැහැ. ඉතින් දැන් මේ ගානට කහ කන්න පුළුවන්ද? ඈ පුතා? දැන් ලේසියෙන් කහ ටිකක් දාන්න පුළුවන්ද එළවලුවකට කෑමකට ලේසියෙන්ද? සාමාන්‍ය මිනිස්සෙකුට ඉතින් මේක දරා ගන්න බෑ. කහ 50ක් 350යි. ඉතින් සෙල්ලන්නේ නැහැ. හරි? දැන් මම දැක කහ පැකට් කඩේ තියෙනවා. කහ ග්‍රෑම් 20, කහ ග්‍රෑම් 25. එහෙම පැකට් ගහලා දැන් එවලා තියෙනවා. එහෙම මේ ඉස්සර කාලේ ලංකාවේ තිබුණේ නැහැ මෙහෙම. රුපියල් මේ 50ට 60ට දෙවිච්ච කහ 25ක් රුපියල් 200යි. ඈ? ග්‍රෑම් 25ක් රුපියල් 200යි. ගෑම් 25ක් රුපියල් 200 ලුවන්න. ඉතින් එහෙම තනොත් තියෙනවලු. රයිට්. ඉතින් මේ ගානට කුළුබඩු වර්ග පාවිච්චි කරන්න බෑ. දැන් ඔය ගානටම ගොරකා, කුරුඳු, ගම්මිරිස් ඒ ටිකක් ගියොත් එහෙම 3-5 වර්ග ටිකක් ගියොත් කොහමද? අනාකයිනේ. විනාසයි. එතකොට මෙන්න මේ වගේ අධික මිලකට තමයි යුරෝපිකයන්ට ආසියාදු කුළුබඩු ටික මිලදී ගන්න සිද්ධ වුනේ. මේ ගානට අරගෙන කාලා බීලා ජීවත් වෙන්න බෑ. ඒ වගේම එන්නෙත් නැහැනේ බඩු. හරියට එන්නෙත් නැහැ. බඩු හිඟයි. ඉතින් මේ අනාදිමත් කාලයක් තිස්සේ ආසියාතික නිෂ්පාදන වලට හුරු වෙච්ච යුරෝපිකයන්ට මේව නොලැබෙනකොට දරාගෙන ඉන්න බැරි වුණා. මේකල මොකද කරන්නේ? යුරෝපිකයන් තීරණය කරනවා මේක හරියන්නේ නැහැ. බලන් ඉඳලා හරියන්නේ නැහැ. මාන කර්මයක් උනේ. බලන් ඉඳලා හරියන්නේ නැහැ. දැන් කල හැකි හොඳම දේ තමයි කොන්ස්ටන්ටිනෝපල් නගරයට ගිහිල්ලා වැඩක් නැහැ. කොන්ස්ටන්ටිනෝපල් නගරයට මේ වරු ගණන් මේ මාස ගණන් පැදගෙන ගියාට වැඩක් නැහැ. භාණ්ඩ නැහැ. භාණ්ඩ හිඟයි අධික මිලයි තියෙන ටික තේරුමක් නැහැ. අපි කරන්න ඕනි අලුත් මාර්ගයක් ඔස්සේ, නව මාර්ගයක් ඔස්සේ අපි කෙලින්ම ආසියාවටම යන්න ඕන. යුරෝපිකයන් තීරණය කරනවා මේක හරියන්නේ නැහැ. කෙලින්ම අපි ආසියාවටම යන්න ඕන. ඉන්දියාවටම යන්න ඕන. ලංකාවටම යන්න ඕන. චීනටම යන්න ඕන. චීනටම ගියොත්, ඉන්දියාවටම ගියොත්, ලංකාවටම ගියොත් කිසි ප්‍රශ්නයක් නැතුව අපිට ඉන්දියානුවන්ගෙන්, ලාංකිකයන්ගෙන්, චීනගෙන් ඒ රටේ නිෂ්පාදන ටික අපිට මිලට ගන්න පුළුවන්. අරගෙන ඇවිල්ලා අපිට යුරෝපයේ පුරා විකුණලා ලාභ ලබලා කාලා බීලා අර කලින් වගේ හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා
යුරෝපිකයන් තීරණය කරනවා කොන්ස්ටාන්ටිනෝපලයට යන්නේ නැතුව කොන්ස්ටාන්ටිනෝපලය අමතක කරලා කොහොම හරි ආසියාවටම නව මාර්ගයක් ඔස්සේ ගිහිල්ලා ආසියාතිකයන්ගෙන්ම ඍජුව ආසියාතික නිෂ්පාදන මිලදී අරගෙන යුරෝපෙට ගේන. එතකොට මේගොල්ලෝ තීරණය කරන්නේ මුහුදෙන් මුහුදු මාර්ගයක් ඔස්සේ නව මුහුදු මාර්ගයක් ඔස්සේ ආසියාවට යන්න ඕනේ කියලා. එහෙනම් මුහුදු මාර්ගයක් හොයන එක තමයි දැන් මේගොල්ලෝ කරන්නේ. යුරෝපිකයෝ ඔන්න දැන් ආසියාවට එන්න ආසියාතික නිෂ්පාදන මිලදී ගන්න මුහුදෙන් සාගරය ඔස්සේ නව මාර්ගයක් හොයන්න කටයුතු කරාද නැද්ද? නව මාර්ගයක් හොයන්න කටයුතු කරා. ඔය සෙවීමට අපි කියනවා මොකක් කියලාද? ඔය ආසියාවට එන්න යුරෝපිකයන් නව මුහුදු මාර්ගයක් සෙවීමේ කටයුත්තට අපි කෙටියෙන් කියන මොකක් කියලාද? පුළුවන් නම් කියන්න. ඔකට අපි කෙටියෙන් කිව්ව මොකක් කියලා? මොන ව්‍යාපාර කියලා? ඔකට කෙටියෙන් කියන්නේ මොකක් කියලාද? දේශ ගවේෂණය. very good. ඔකට අපි කෙටියෙන් කියනවා දේශ ගවේෂණ ව්‍යාපාරය කියලා. දේශ ගවේෂණය. දේශයේ ගවේෂණය කිරීම. දේශ ගවේෂණය. ඒගොල්ලන්ට ඕන වුණා ඉන්දියාව හොයාගන්න. ආසියාව හොයාගන්න ඕන වුණා. මේ කොන්ස්ටාන්ටිනෝපල් නගරය තුර්කි මුස්ලිම්වරු අත්පත් කරගෙන සාම්ප්‍රදායික පෙරාපරදී වෙළඳාමට බාධා කිරීම සිද්ධ කරනකොට. එහෙනම් ආසියාව හොයාගෙන යාමට යුරෝපිකයන් තීරණය කරනවා නව මාර්ගයක් ඔස්සේ ඒ මුහුදු මාර්ගයක් ඔස්සේ අපි ඒකට කියනවා දේශ ගවේෂණ ව්‍යාපාරය කියලා. මොකද කියන්නේ? දේශ ගවේෂණ ව්‍යාපාරය කියලා. කාටද කියන්න පුළුවන් ඉස්සෙල්ලාම ආසියාව සොයාගෙන යාම සඳහා නව මුහුදු මාර්ගයක් හොයන්න කටයුතු කරපු යුරෝපා ජාතීන් දෙක මොකද්ද? ඉස්සෙල්ලාම ආසියාවට නව මුහුදු මාර්ගයක් හොයන්න කටයුතු කරපු පළවෙනි යුරෝපා ජාතිකයින් දෙන්න කවුද? හරි දෙන්නෙක් ඉන්නෝනේ. කවුද? ඔව්. ඒ කියන්නේ මම මේ නොකිය අහන්නේ දේශ ගවේෂණ ව්‍යාපාරයට ඉස්සෙල්ලාම යොමු වෙච්ච පළමුවෙන්ම යොමු වෙච්ච යුරෝපා ජාතික රාජ්‍යයන් දෙක මොකක්ද කියලා. මතකයේ මම ඉගෙනුවා පොන්ඩොඩු පාඩමේදී දේශ ගවේෂණ ව්‍යාපාරයට යොමු වෙච්ච පළමු යුරෝප රටවල් දෙක මොකක්ද? පෘතුගාලය ස්පාඤ්ඤය. ඔව් පෘතුගාලය සහ ඉස්පාඤ්ඤයනේ නේද? පෘතුගාලය සහ ඉස්පාඤ්ඤය නේද? එහෙනම් දේශ ගවේෂණ ව්‍යාපාරයට මුලින්ම යොමු වෙන්නේ පෘතුගාලය සහ ඉස්පාඤ්ඤය. එහෙනම් ආසියාව සොයාගෙන යාම සඳහා නව මුහුදු මාර්ගයක් සොයන්න මුලින්ම කටයුතු කරපු යුරෝපා රටවල් දෙක වෙන්නේ පෘතුගාලය සහ ඉස්පාඤ්ඤය කියන එක මතක තියාගන්න. පෘතුගාලය සහ ඉස්පාඤ්ඤයට අමතරව ඉතින් ඕලන්දය, එංගලන්තය, ප්‍රංශය රටවලුත් නේද? නව මුහුදු මාර්ග හෙව්වා. ඒගොල්ලොත් උත්සුක වුණා ආසියාව හොයාගන්න. කොහොම හරි ආසියාවට එන්න ඕනි කියලා ඒගොල්ලෝ කල්පනා කරා. හොඳයි. ලියන්න ඡේදයක් මේ විදියට. ලියන්න. ඉහත බාධා කිරීම හමුවේ ලියන්න. ඉහත බාධා කිරීම හමුවේ ඉහත බාධා කිරීම හමුවේ ඉහත බාධා කිරීම හමුවේ ඡේදයක් ලියන්න කිව්වේ ඉහත බාධා කිරීම හමුවේ ඉහත බාධා කිරීම හමුවේ යුරෝපා රටවල ජනතාව ඉහත බාධා කිරීම හමුවේ යුරෝපා රටවල ජනතාව යුරෝපා රටවල ජනතාව ඉහත බාධා කිරීම හමුවේ යුරෝපා රටවල ජනතාව යුරෝපා රටවල ජනතාව යුරෝපා රටවල ජනතාව ආසියාවටම පැමිණ යුරෝපා රටවල ජනතාව ආසියාවටම පැමිණ ආසියාවටම පැමිණ ආසියාවටම පැමිණ ආසියාතික වෙළඳ ද්‍රව්‍ය ආසියාතික වෙළඳ ද්‍රව්‍ය ආසියාවටම පැමිණ ආසියාතික වෙළඳ ද්‍රව්‍ය
ආසියාතික වෙළඳ ද්‍රව්‍ය මිලදී ගැනීමට කල්පනා කොට ආසියාතික වෙළඳ ද්‍රව්‍ය මිලදී ගැනීමට කල්පනා කොට මිලදී ගැනීමට කල්පනා කොට මිලදී ගැනීමට කල්පනා කොට ඒ සඳහා මිලදී ගැනීමට කල්පනා කොට ඒ සඳහා නව මාර්ග සෙවීමට කටයුතු කළහ. ඒ සඳහා මෙහෙම ලියන්න. ඒ සඳහා නව මුහුදු මාර්ගයක්. ඒ සඳහා නව මුහුදු මාර්ගයක්. ඒ සඳහා නව මුහුදු මාර්ගයක් සෙවීමට කටයුතු කළහ. ඒ සඳහා නව මුහුදු මාර්ගයක් සෙවීමට කටයුතු කළහ. ඒ සඳහා නව මුහුදු මාර්ගයක් සෙවීමට කටයුතු කළහ. එතෙන්ටම ලියන්න. එය දේශ ගවේෂණ ව්‍යාපාරය ලෙස හැඳින්විය හැකිය. 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 ඡේදයක් ලියන්න. චුට්ටක් කියන්න සර්. හරි එහෙම නළුවේ නව මුහුදු මාර්ගයක් සෙවීමට කටයුතු කළහ. නව මුහුදු මාර්ගයක් සෙවීමට කටයුතු කළහ. එය දේශ ගවේෂණ ව්‍යාපාරය ලෙස හැඳින්විය හැක. එය දේශ ගවේෂණ ව්‍යාපාරය ලෙස හැඳින්විය හැක. එය දේශ ගවේෂණ ව්‍යාපාරය ලෙස හැඳින්විය හැක. right ආයි ඡේදයක් ලියන්න. ඡේදයක් ලියන්න. පුනරුද සමයේ දේශ ගවේෂණ කටයුතු වලට පුනරුද සමයේ දේශ ගවේෂණ කියලා එනකො පුනරුද සමයේ දේශ ගවේෂණ ව්‍යාපාරයට 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 අවතීර්ණ වූ පුනරුද සමයේ දේශ ගවේෂණ ව්‍යාපාරයට අවතීර්ණ වූ යුරෝපා රටවල් කිහිපයකට උදාහරණ. යුරෝපා රටවල් කිහිපයකට උදාහරණ පහත දැක්වේ. යුරෝපා රටවල් කිහිපයකට උදාහරණ පහත දැක්වේ. යුරෝපා රටවල් කිහිපයකට උදාහරණ පහත දැක්වේ. right ආසියාවට එන්න නව මුහුදු මාර්ගයක් හොයන්න කටයුතු කරපු. ඒ කියන්නේ දේශ ගවේෂණ ව්‍යාපාරයට යොමු වෙච්ච යුරෝපා රටවල් කීපයක් ඉන්නවා. මම ඔබට කිව්වා ඉස්සෙල්ලාම දේශ ගවේෂණ ව්‍යාපාරයට යොමු වෙච්ච යුරෝපා රටවල් දෙක තමයි පෘතුගාලය සහ ඉස්පාඤ්ඤය කියලා කියන්නේ. පෘතුගාලය සහ ඉස්පාඤ්ඤය. ඔය දෙකනොත් මුලින්ම යොමු වුණේ කවුද? පෘතුගාලය. ලියන්න එක පෘතුගාලය. එක පල්ලෙහාට ලියන්න පහළට. එක පෘතුගාලය දෙක ඉස්පාඤ්ඤය. පහළට ලියන්න ඕනි. එක පෘතුගාලය දෙක ඉස්පාඤ්ඤය. පෘතුගාලයටයි ඉස්පාඤ්ඤයටයි සංගල වරහණක් දාන්න. පෘතුගාලයටයි ඉස්පාඤ්ඤයටයි සංගල වරහණක් දාලා ලියන්න ඉස්සරහින් දේශ ගවේෂණයට යොමු වූ පළමු රටවල් දෙක කියලා ලියන්න. දේශ ගවේෂණයට මුලින්ම යොමු වූ
රටවල් දෙක කියලා එනකො සලවරණක් දාලා දේශ ගවේෂණයට යොමු වූ පළමු රටවල් දෙක කියලා දේශ ගවේෂණ ව්‍යාපාරයට යොමු වූ පළමු රටවල් දෙක. එහෙනම් ඔන්න මතක තියාගන්න දේශ ගවේෂණ ව්‍යාපාරයට මුලින්ම යොමු වෙච්ච යුරෝපා රටවල් දෙක තමයි පුතා පෘතුගාලය සහ ඉස්පාඤ්ඤය කියලා කියන්නේ. මොකක්ද? පෘතුගාලය සහ ඉස්පාඤ්ඤය කියලා කියන්නේ. හරිද නේද? එක පෘතුගාලය දෙක ඉස්පාඤ්ඤය. දැන් තුන ඕලන්දය. ඕලන්දය. එක පෘතුගාලය දෙක ඉස්පාඤ්ඤය තුන ඕලන්දය. එක පෘතුගාලය දෙක ඉස්පාඤ්ඤය තුන ඕලන්දය. හතර එංගලන්තය කියලා ලියනකො මහා බ්‍රිතාන්‍ය කියලා අපි කියන්නේ. එංගලන්තය. පහ ප්‍රංශය. එංගලන්තයෙන් පස්සේ ප්‍රංශය නේද? ප්‍රංශය. right. එහෙනම් ඔන්න දේශ ගවේෂණ ව්‍යාපාරයට මුලින්ම යොමු වෙච්ච රටවල් ටික තමයි අපි ලියාගත්තේ. පෘතුගාලය, ඉස්පාඤ්ඤය, ඕලන්දය, එංගලන්තය, ප්‍රංශය. රටවල් පහක් දීලා තියෙනවා. කියන්නේ රටවල් පහ පෘතුගාලය, ඉස්පාඤ්ඤය, ඕලන්දය, එංගලන්තය, ප්‍රංශය. දැන් ඔය රටවල මිනිස්සු, ඔය රටවල ජනතාව නව මුහුදු මාර්ගයක් ඔස්සේ ආසියාවට යන්න කටයුතු කරනවානේ, හොයනවානේ නේද? දැන් එතකොට ඔය රටවල පාලකයෝ ඒ රටේ ජනතාවට කියනවා නේද? ඔයාලා මහා පරිමාණ නැව් හදාගෙන කොහොම හරි ආසියාවට යන්න මාර්ගයක් හොයන්න කියලා. එතකොට ඔය රටවල මිනිස්සු විශාල නැව් හදාගෙන නේද? සාගරේ භාවිතා කරලා ආසියාව හොයාගෙන යන්න කටයුතු කරනවානේ. ආසියාවට යන මාර්ග හොයනවානේ. දැන් ආසියාවට යන මාර්ග හොයනකොට ඔය යුරෝපිකයන්ට ලෝකේ Taman නොදන්න එක එක රටවල් අහු වෙලා තියෙනවානේ. එක එක තැන් හොයාගත්තනේ නේද? දේශ ගවේෂකයන්ට ආසියාව හොයාගෙන යනකොට නේද? ලෝකේ ඒගොල්ලෝ නොදන්න තවත් ලෝකෙ තිබිච්ච වෙනත් රටවලුත් ඒගොල්ලෝ හොයාගන්න කටයුතු කරා. දැන් අපි බලමු ආසියාව හොයාගත්තේ කවුද? ඊළඟට ආසියාව හොයනකොට වෙන වෙන තැන් හොයාගත්ත දේශ ගවේෂකයෝ කවුද කියලා අපි චුට්ටක් බලමුකෝ. ඔබ මේ වෙනකොටත් ඔක ඉගෙනගෙන තියෙන පුනරුද පාඩමේදී. පුනරුද පාඩමේදී ඔබ ඉගෙන ගත්ත එක එක දේශ ගවේෂකයෝ හොයාගත්ත ප්‍රදේශ රටවල් මොනවද කියලා නේද? අපි ආයි මෙතෙන්දී ඉගෙන ගන්නවා කවුද ආසියාව හොයාගත්තේ? කවුද ලෝකේ වෙනත් ප්‍රදේශ හොයාගත්ත දේශ ගවේෂකයෝ කවුද කියලා අපි මෙතෙන්දී ආයි ඉගෙන ගන්නවා. ඔන්න පහලින් ප්‍රකාශයක් තියෙන බලන්න. දේශ ගවේෂණ ව්‍යාපාරය හරහා විවිධ දේශ ගවේෂකයෝ සොයාගනු ලැබූ ප්‍රදේශ කිහිපයකට උදාහරණ පහත දැක්වේ. දැන් ඔන්න එක එක දේශ ගවේෂකයෝ හොයාගත්ත ප්‍රදේශ මොනවද කියලා අහනවානේ. right. පහලින් දාලා තියෙන 6 දෙනෙක් ගැන ලියන්න. එක දේශ ගවේෂකයෙක් හිටියා. එයාගේ නම තමයි බර්තලමියු ඩයස්. මොකද නම? බර්තලමියු ඩයස්. මේ බර්තලමියු ඩයස් කියන්නේ පෘතුගාල දේශ ගවේෂකයෙක්නේ. පෘතුගාල ජාතිකයෙක්. මේ පෘතුගාල ජාතික බර්තලමියු ඩයස් උත්සාහ කරනවා සාගරය භාවිතා කරලා සාගරය හරහා ඉන්දියාවට ආසියාවට එන මාර්ගයක්. එයා උත්සාහ කරනවා කොහොම හරි ආසියාව හොයාගෙන එන්න. දැන් මිනිහා එනම ආසියාව හොයාගෙන ඇවිල්ලා මෙයා එනකොට මෙයාට අහු වෙන එක පාට දෙවන්ත කුණාටු සහිත සාගරයක්. කුණාටු යන්න බෑ එතනින් එහාට රළ වැඩි කුණාටු. මිනිහා බය වෙනවා. මිනිහා බය වෙලා නේද? කුණාටුනේ මිනිහාගේ නැව ගහගෙන ගිහිල්ලා මිනිහාගේ නැව ගහගෙන ගිහලා නතර වෙනවා. ඒක ගොඩබිම් කෑල්ලක. එක තැනක මිනිහාගේ නැව නතර වෙනවා. නේද? මේ නතර වෙච්ච තැනට මෙයා නමක් දැම්මනේ කුණාටු තුඩුව කියලා. මෙයාගේ නැව නතර වෙලා ගොඩ බැස්ස තැනට මෙයා දැම්මා කුණාටු තුඩුව කියලා. හැබැයි පෘතුගාල රජතුමා නම් මෙතෙන්ට කිව්වා නෑ ආසියාව සොයාගෙන යන ගමනේ අපිට හමු වෙච්ච හොඳ නවාතනක් මෙතන.
මේක හොඳ පණිවිඩයක්. මේක සුබ තැනක් කියලා මෙයා දැම්මා. මේකට සුබ ප්‍රාර්ථනා තුඩුව කියලා. එතකොට මේ කුණාට තුඩුව හෙවා සුබ ප්‍රාර්ථනා තුඩුව අයිති වෙන්නේ කිනම් රටටද? මොන රටටද මේක අයිති වෙන්නේ? දකුණු අප්‍රිකාවටනේ. දකුණු අප්‍රිකාවට. දකුණු අප්‍රිකාව මේ වර්ල්ඩ් කප් එකේ අපි පෙරදුනේ සවුත් අප්‍රිකාවට. දකුණු අප්‍රිකාව. ඒ දකුණු අප්‍රිකාවේ කුණාට තුඩුව හොයාගත්තේ. එහෙම නැත්නම් දකුණු අප්‍රිකාවේ සුබ ප්‍රාර්ථනා තුඩුව හොයාගත්තේ කවුද? පෘතුගාල ජාතික දේශ ගවේෂකයෙක් වෙච්ච බර්තලමියු ඩයස්. මොකද නම? බර්තලමියු ඩයස්. එහෙනම් විභාගයට ඇහුවොත් ඔබෙන් බර්තලමියු ඩයස් හොයාගත්තේ කොහෙද කියලා ඔබේ උත්තරේ තමයි දකුණු අප්‍රිකාවේ කුණාට තුඩුව හෙවත් සුබ ප්‍රාර්ථනා තුඩුව. හැමෝම කියන්නේ දකුණු අප්‍රිකාවේ කුණාට තුඩුව හෙවත් සුබ ප්‍රාර්ථනා තුඩුව තමයි බර්තලමියු ඩයස් හොයාගත්තේ. ලියන්න 1 බර්තලමියු ඩයස්. ලියන්න පළවෙනි කෙනා දේශ ගවේෂකයා ලියන්න බර්තලමියු ඩයස්. බර්තලමියු ඩයස්. බර්තලමියු ඩයස්. දරුපටාව සර් කොතන සර්? මේ ලියන්නේද? මේ ලියන පිටු අංක 2 අර දේශ ගවේෂකයෝ දේශ ගවේෂණ ව්‍යාපාරය හරහා විවිධ දේශ ගවේෂකයෝ සොයාගනු ලැබූ ප්‍රදේශ කිහිපයකට උදාහරණ පහත දැක්විය කියලා තියෙන 1 2 3 4 6 දාලා අංක 6ක් දාලා right 1 බර්තලමියු ඩයස් ලියන්න 1 බර්තලමියු ඩයස් ඊතලයක් ගහන්න බර්තලමියු ඩයස් කියලා ලියලා චූටි ඊතලයක් ගහලා ඉස්සරහින් ලියන්න 1 දකුණු අප්‍රිකාවේ කුණාටු තුඩුව හෙවත් සුබ ප්‍රාර්ථනා තුඩුව සොයා ගැනීම. දකුණු අප්‍රිකාවේ කුණාටු තුඩුව හෙවත් සුබ ප්‍රාර්ථනා තුඩුව සොයා ගැනීම. දකුණු අප්‍රිකාවේ කුණාටු තුඩුව හෙවත් සුබ ප්‍රාර්ථනා තුඩුව සොයා ගැනීම. සුබ ප්‍රාර්ථනා තුඩුව සොයා ගැනීම. ඔන්න විභාගයට හවි බර්තලමියු ඩයස් හොයාගත්තේ කොහෙද කියලා. එන මතක තියාගන්න පෘතුගාල ජාතික බර්තලමියු ඩයස් හොයාගත්තේ දකුණු අප්‍රිකාවේ කුණාට තුඩුව හෙවත් සුබ ප්‍රාර්ථනා තුඩුව. එතකොට ඇත්තටම ඉස්සෙල්ලාම ආසියාව හොයාගත්තේ කවුද? ඉන්දියාව හොයාගත්තේ කවුද? ඉන්දියාවට ගොඩ බැහැලා ඉන්දියාව ඇතුළු ආසියාව එහෙම නැත්නම් පෙරදිග හොයාගත්තේ කවුද? කියන්නේ. ඔව් පෙරදිග එහෙම නැත්නම් ආසියාව එහෙම නැත්නම් ඉන්දියාව හොයා ගැනීමේ ගෞරවය හිමි කරගත්තේ ඒ ජයග්‍රහණය හිමි කරගත්තේ ඒ කිරුළ දිනාගත්තේ වෙන කවුරුවත් නෙවෙයි පෘතුගාල ජාතික වස්කෝ ද ගාමා. කවුද? පෘතුගාල ජාතික වස්කෝ ද ගාමානේ නේද? බර්තලමියු ඩයස්ට දිනන්න තිබුණු මැච් එක දිනා ගන්න බැරි වුණා කුණාටුව හින්දා. හැබැයි වස්කෝ ද ගාමා බර්තලමියු ඩයස් ආපු මාර්ගයේ ඔස්සේම ඇවිල්ලා එතනින් ඉස්සරහට බය නැතුව යාත්‍රා කරලා එයා ඉන්දියාවේ කැලිකට් වරායට ගොඩ බැහැලා නේද? ඉන්දියාවේ කැලිකට් වරායට ගොඩ බැහැලා ආන්න පෙරදිග හොයාගත්තා නේද? පෙරදිග හොයා ගැනීමේ වීරය වුණේ ජයග්‍රාහකය වුණේ පෘතුගාල ජාතික වස්කෝ ද ගාමා නේද? ලියන්න 2 වස්කෝ ද ගාමා. වස්කෝ ද ගාමා කියලා 2 වස්කෝ ද ගාමා 2 වස්කෝ ද ගාමා ඊතලයක් ගහන්න. වස්කෝ ද ගාමා කියලා ඊතලයක් ගහලා ලියන්න ඉන්දියාව සොයා ගැනීම කියලා. ඉන්දියාව සොයා ගැනීම. ඉන්දියාව සොයා ගැනීම කියලා ලියන්නකෝ. ඉන්දියාව සොයා ගැනීම. ඉන්දියාව සොයා ගැනීම. හොඳයි. ඔතන වරහන් අස්සලේනේ මෙන්න මෙහෙම. දැන් විභාගයට ඇහුවොත් ආසියාව හොයාගත්තේ කවුද කියලා. උත්තරේ මොකද්ද? පෘතුගාල ජාතික වස්කෝ ද ගාමා. පෙරදිග හොයාගත්තේ කවුද කියලා ඇහුවොත් එහෙම පෘතුගාල ජාතික වස්කෝ ද ගාමා. හරියට හරි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඉන්දියාව තියෙන මොන මහද්වීපෙද? ආසියා මහද්වීපේ. ආසියාවට අතීත කාලේ කොහොමද කිව්වේ? ආසියාවට අතීත කාලේ කොහොමද කිව්වේ? පෙරදිග කියලා දැන් බොලාට මම ඉගන්නුවේ.
නේද? එතකොට දැන් අපි අද ආසියා මහද්වීපය කියලා කිව්වට බොලව අතීත කාලේ කොහොමද කිව්වේ? පෙරදිග කියලානේ. ඒතර උඹලගෙන් අහන්න පුළුවන් විභාගෙට ඉන්දියාව හොයාගත්තේ මොකಾದ කියලා. ඉන්දියාව හොයාගත්තේ කවුද? පෘතුගාල ජාතික වස්කෝ ද ගාමා. එහුවොත් එහෙම ආසියාවට ගොඩ බැස්ස පළමු යුරෝපා ජාතිකය කවුද කියලා හත්තලාමේ කවුද? වස්කෝ ද ගාමා. පෙරදිග හොයාගත්තේ කවුද කියලා ඇහුවත් උත්තරේ මොකද්ද? වස්කෝ ද ගාමා. ආයිතින් කතන්දර දෙකක් නැහැ. ඉන්දියාව ලංකාව චීනය තියෙන ආසියා මහද්වීපේ. ආසියාවට ඒ කාලේ කිව්වේ පෙරදිග කියලා. එහෙනම් පෙරදිග හොයාගත්තේ කවුද ඇහුවත් ආසියාව හොයාගත්තේ කවුද ඇහුවත් ඉන්දියාව හොයාගත්තේ කවුද ඇහුවත් කොල්ලෝ වෙන කවුද? වස්කෝ ද ගාමා. කවුද? වස්කෝ ද ගාමා. ලියන වරහන් අස්සේ. වරහන් අස්සේ ලියන්න ආසියාව ඇල ඉරාක් පෙරදිග කියලා. එතන ලියන්න. ඉන්දියාව සොයා ගැනීම ළඟ වරහන් අස්සේ ලියන්න ආසියාව ඇල ඉරාක් පෙරදිග කියලා. ආසියාව ඇල ඉරාක් පෙරදිග. ආසියාව ඇල ඉරාක් පෙරදිග. ආසියාව ඇල ඉරාක් පෙරදිග. ආසියාව ඇල ඉරාක් පෙරදිග. right. දැන් දේශ ගවේෂක දෙන්නෙක් ලියුවානේ. එක බර්තලමියු ඩයස්, දෙක වස්කෝ ද ගාමා. ඒ දෙක. ලියන් තුන්වෙනි කෙනා ලියන් ක්‍රිස්ටෝෆර් කොලම්බස්. ක්‍රිස්ටෝෆර් කොලම්බස්. ක්‍රිස්ටෝෆර් කොලම්බස්. ක්‍රිස්ටෝෆර් කොලම්බස්. ක්‍රිස්ටෝෆර් කොලම්බස්. ඔබෙන් අහනවා ක්‍රිස්ටෝෆර් කොලම්බස් කොහෙද හොයාගත්තේ කියලා. කොහෙද හොයාගත්තේ? හිස්පැනියෝලාවේවත් කැරිබියන් දූපත්. ඔව් බොහොම හොඳයි. ක්‍රිස්ටෝෆර් කොලම්බස් හොයාගන්නවා ඒ කාලේ නම් ඒකට කිව්වේ හිස්පැනියෝලාව කියලානේ. හිස්පැනියෝලාව තමයි ක්‍රිස්ටෝෆර් කොලම්බස් හොයාගත්තේ. අද නම් අපි කියන මේවට කැරිබියන් දූපත්. ඒ කියන්නේ වෙස්ට් ඉන්ඩීස් බටහිර ඉන්දීය දූපත්. එහෙම නැත්නම් කියන බහාමාස් දූපත් කියලා. බහාමාස් දූපත් හොයාගත්තේ කියලා විභාගෙට ඇහුවත් උත්තරේ ක්‍රිස්ටෝෆර් කොලම්බස් බහාමාස් දූපත. හරිද? කැරිබියන් දූපත් හිස්පැනියෝලාව වෙස්ට් ඉන්ඩීස් හොයාගත්තේ කවුද ඇහුවොත් උත්තරේ ක්‍රිස්ටෝෆර් කොලම්බස්. ලියන්න මෙහෙම. හිස්පැනියෝලාව හිස්පැනියෝලාව සොයා ගැනීම කියලා ලියන්න. හිස්පැනියෝලාව සොයා ගැනීම. හිස්පැනියෝලාව සොයා ගැනීම. හිස්පැනියෝලාව සොයා ගැනීම. දැන් අපේ ළමයි සමුද ඉස්කෝලේ යනවද? ඈ? ඔයාලා මේ සමුද ඉස්කෝලේ යනවද? උගන්නනවා යනවද? සර්ලි යනවද? දෙමාපියෝ ඔයාලා යවනවද? නෑ. යවන්නේ නැහැ. තත්ත්වය බලන්න ඉන්න. ගැන දැන් එන තත්ත්වය බලලා ඔයාලා ඉස්කෝලේ ඉතින් නාවත් අපිට යන්න වෙනවනේ. අපි රැකියාවක් නේ කරන්නේ කැඳවනකොට යන්න වෙනවා. යන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ඈ? මොකෝ ළමයින්ට උගන්නන්න ඕනේ නෑනේ. මුදේ පාන්දර නැගිටින එක තමයි ওই කේස් එක. හරිද? පිටත් එක තමයි කේස් එක. තමයි. ඇයි දැන් අපි රෑ වෙනකන් ඉන්නවනේ අවදියෙන් 12 1 2 වෙනකන් අවදියෙන් ඉඳලානේ හැමදාම ඉන්නේ. හරිද? දැන් ඒකට හුරු වෙලානේ. උදේට නැගිටිනවා කියන එක ලේසි නෑ 6 වෙනකොට බාමාර වෙනකොට. දැන් අනිත් එක දැන් මම ඉරිදා හෙට පන්තිය අපි කරනවානේ රෑ 11 විතර වෙනකන්. ඈලාම හරිද? 11ට ඉවර කළාම යනකොට යාම් එකක් තියාද? ඇඬෙනවා. ඒ නිසා අපි හෙට 8:30ට හරියටම පටන් අරන් 10:30ට 10 කාලෙදි ක්ලෝස් කරන පන්තිය. හරිද? හරි. එන ඊට කලින් පටන් ගමුද? අපි ඉක්මනින් පටන් ගමු. අපි කොණ්ඩ කැපුවයි. නෑ. කොණ්ඩ පොඩ්ඩක් කොණ්ඩ පොඩ්ඩක් අර කොණ්ඩ කැපුවද? මේ නිකන් මොකද්ද වෙලා? ඔව් මේ ඇත්තටම දැන් ඔයාලා හෙට ගොඩාක් අය සමුද ඉස්කෝලේ යන්නේ නැහැ නේද? ඈ? නෑ. සමුද යන්නේ ඊළඟ දවසේ යනවා. අඟහරුවාද? නෑ දවසක් නේ. දවසක් කර දවසක්. ඒ නිසා සමුද ගෙන උඹලා
එන්නේ ඔන්නද 5ක් පන්තියෙන්දි ළමයි 5ක් 10ක්. ඉතින් ඔය 5 10ට මොනවද බං උගන්වන්නේ කියන්කෝ. ඈ ඉගෙන ගන්න නෙමෙයිනේ යන්නේ. පිස්සු හැදෙනවා බං මට නම් තේරෙන්නේ නැහැ. මේ අපරාධ ගොන්න කැපුවේ. ඔව් ක්‍රිස්ටෝෆර් කොලම්බස් හොයාගත්තේ හිස්පැනියෝලාවනේ නේද? එහෙම නැත්නම් අපි මේකට කියනවා බටහිර ඉන්දිය දූපත්. එහෙම නැත්නම් බහාමාස් දූපත්. ඒ වරාන්ස ලියන්න. බටහිර ඉන්දිය දූපත් ඇලයිරා බහාමාස් දූපත් කියලා ලියන්නකෝ. බටහිර ඉන්දිය දූපත්. එහෙම නැත්නම් අපි කියන බහාමාස් දූපත් කියලා. බහාමාස් දූපත්. ගෑල් ළමයි ඉස්කෝලේ යනවද? ගෑල් ළමයි ඔව් සර්. කොහෙද පුතාගේ ඉස්කෝලේ? ඈ? හරි. ඉස්කෝලේ යනවා නම් බොහෝ පරිස්සමින් මාස් එක දාලා නිවැරදිව යන්න. මාස් එක නම් ගලවන්න එපා මොනම හේතුවක් නිසාවත්. ලාළුවොත් එක අතේ දුරින් ඉන්න, පරිස්සමින් ඉන්න. මේ දවස්වල රෝගී ටිකක් පැතිරෙනවා. අවදානමකුත් තියෙනවා. ඒ නිසා බොහෝම පරිස්සමින් තමයි පාසල් ගිහිල්ලා මාස් එක භාවිතා කරලා ඉන්න ඕනි. හර නේද? ඒවා අනුගමනය කරන්න නිකම්ම යාළුවෝ දැක්ක ගමන් අමතක වෙලා රට සීරු දඟලන්නේ නැතුව ඉඳහල්ලා බුදුන් මේ වැඩේ දෙල් කරගන්න නැතුව. එහෙම වුණා. ඔය නයි කොච්චර මේ වෙන්නේ බෑ. සර් ඉස්කෝලේ රොගේ ගිරියර නන්නේ සර්. අය ජයන්ත ඉස්කෝලේ බෙහෙත් දෙද්දි සර්. ඇයි ඒක මොකද උනේ? අපේ අම්මලාට එන පොඩ්ඩක් දුවම් මේ කියන්නකෝ. හිටපු දාගේ. සෙනගද? ඔව්. මාස් ගලවලාද හිටියේ? නෑ අපි නම් එහෙම තමයි. ගලවලා. ඔව්. අන්න ඒකනේ ඉතින් බොලත් එක හදන්න බැරි. නේ සර් ඉස්කෝලේ යන්න ඕනේ නැහැ නේ සර්. නෑ මම යන්න ඕනේ නෑ කියලා කියන්නේ නෑ. බුදු අම්මෝ මට එහෙම කියන අයිතියක් නෑ. උඹලගේ ඉස්කෝලේ, උඹලගේ අයිතිය, උඹලගේ ජීවිතය, උඹලගේ කාලේ. ඉස්කෝලේ යනකොට තියෙන කාලේ. උඹ එන්න එපා. කියන්නේ එච්චරලාම ළඟ ඉන්නවා කියලා සර්. කියනවා ඉස්කෝලේ යන්න ඕනේ. ඔව් ඔව් ඒකයි නේ. හරි. හොඳයි. බර්තලමියෝ ඩයස් හොයාගත්තේ සුබ ප්‍රාර්ථනා තොඩුව වස්කෝ ද ගාමාගේ ඉන්දියාව ක්‍රිස්ටෝෆර් කොලම්බස්ගේ හිස්පැනියෝලාව. එහෙම නැත්නම් අපි කියනවා බටහිර ඉන්දිය දූපත් හෙවත් බහාමාස් දූපත් හොයාගත්තේ ක්‍රිස්ටෝෆර් කොලම්බස් කියලා. next one ඇමරිගෝ වෙස්පුචි. ලියන්න. ඇමරිගෝ වෙස්පුචි. ඇමරිගෝ වෙස්පුචි. ඇමරිගෝ වෙස්පුචි. ඇත්තටම ඇමරිගෝ වෙස්පුචි හොයාගත්තේ කොහෙද? ඇමරිකාවනේ. ඇමරිකාවනේ ලියන්න. ඇමරිගෝ වෙස්පුචි ඊතලයා ඇමරිකාවන්න මේ පන්තියේ ළමයි පුළුවන් නම් කියන්නේ. ඇමරිකාවට කියන විශේෂ නමක් තියෙනවා. මොකක්ද ඇමරිකාවට කියන්නේ? නව ලෝකේ. very good අපේ ළමයි දක්ෂයි. නව ලෝකය. නව ලෝක පාගත්තේ කවුද? යකෝ ඇමරිගෝ වෙස්පුචි. ලියන්න. නව ලෝකය ඇමරිකාව. next one ලියන්න. ෆර්ඩිනන්ඩ් මැගලන්. තවත් ඉස්පාඤ්ඤ දේශ ගවේෂකයෙක් ෆර්ඩිනන්ඩ් මැගලන්. ෆර්ඩිනන්ඩ් මැගලන්. ෆර්ඩිනන්ඩ් මැගලන්. මේ ෆර්ඩිනන්ඩ් මැගලන් කොහෙද හොයාගත්තේ කියලා කියන්න කලින් ඔයාලගේ එක්සෑම් එක කවද තියෙන්නේ? මේ මැයි වලින් විභාගේ ළඟට ඇවිල්ලාද? ඔව් සර්. ජනවාරිද? මාර්තුද? ඔව් සර්. ආයි වෙනස් කළාද ඒක? ළමයි මොකක්? වෙනස් අනේ අනේ සර්. අඩේ ඔය පොඩි හැම මේ කේස් එකක් තියෙනවා මට හිතා ගන්න බෑ දැන් මේ ෂුවර් නෑ දිනේ. අනේ එහෙම අපි මේ දැන් ආතල්ලක ඉන්නේ. ආතල් එකේ ඉන්නේ මැයි ලියන්නද? ඔව්. කියන්නේ මැයි වලට ගියක හොඳයිද? ඔව් හොඳයි. හොඳයි සර්. ඔව් ඉතින්. ඔව් සර්. අපිට නම් හොඳයි. හොඳ නැහැ. මැයි? ඔව් හොඳයි. යකෝ මට හොඳ මෙහෙමයි මට මැයි නෙවෙයි මට දෙසැම්බර් දක්වා දෙනවා නම් හොඳයි. එහෙමනේ මම කියන්නේ. යකෝ උඹලගේ පැත්තෙන් උඹලට අසාධාරණයි. යකෝ මැයි වෙනකම් ඕ මතක තියන් ඉන්නේ මොනවා ලියද? ඉතින් අපිට මුකුත් දන්නේ පුළුවන් වෙයි. ඒ වෙනකම් මතක තියාගෙන පිස්සුද? දන්නේ වැඩ කරපු පාඩම් කරපු විභාගයට සූදානම් වෙච්ච ළමයාට ලොකු අසාධාරණයක් ඔය මැයි කියන එක. ඔව් හැබැයි.
ඒකනේ සර්. ඒකන අපි වගේ ටිකක් ඉතින් අපි හරියට දුර දරන් වෙලා ඉදී නෑනේ. ඔයාලා අතලොස්සයි ජීවිතේ සැලසුම් කරපු අනාගතේ ප්ලෑන් කරපු විභාග ටික ඉක්මනට පාස් කරන් ජීවිත ඉස්සරහට යන්න හීන දකින්න දරුවෝන්ට මේක ලොකු අසාධාරණයක්. මෙස්සරගේ හිතේ එහෙම එක හීනයක් බලාපොරොත්තුවක් නැත්තම් ඉතින් මට කරන්න දෙයක්වත් නැහැ. හර නේද? ඉතින් සර් මේ ලිව්වා කියලා මොකද වෙන්නේ? නෑ ලිව්වට මුකුත් වෙන්නේ නැහැ. මයිලි වෙයි කියලා මාත් ලිව්වට මුකුත් වෙන්නේ නැහැ. ප්‍රතිඵලය තමයි වෙන්නේ. හරි නේද? නෑ මෑලිවයි කියලා ඉතින් මොකද්ද? මෙහෙමයි. ඕක මතක තියන් ඉන්න බෑ. ඔයාලා ගොන් වෙනවා. හරිද? දැන් ඔයාලා හිතනවාද මේ සර්ලා ඔක්කොම මේ වෙන කමකට පන්ති කරයි කියලා? එක සර් කෙනෙක්වත් මේ වෙනකන් ටියුෂන් කරන එකක් නැහැ. මතක තියාගන්න. අය අලුත් 10 එනවා. අලුත් 11 වසරේ නෝ ගන්න. කොයිද try? ඉතින් කමන්නේ අපි 11 වසරේ කට්ටියක පන්තිර එන්න. හදාගන්න. ටයිම් සදන්න වෙලාව නැහැ. මොකුත් නැහැ. දැන් දෙසැම්බර් අලුත් 10 පටන් ගන්න අලුත් 11 දෙසැම්බර් පටන් ගන්න. අර ඔයාලගේ ටයිම් ඔක්කොම වැඩෙන්නේ අලුත් 11ට. ඒවට සහිත අපිටත් එනද? right. හරි. ඇමරිකෝ වෙස්පුච්චි ලිව්වනේ. ඇමරිකෝ වෙස්පුච්චි හොයාගත්තේ ඇමරිකාව. නව ලෝකය. ඊළඟ ෆර්ඩිනන්ඩ් මැගලන්. ෆර්ඩිනන්ඩ් මැගලන් හොයාගත්තේ කොහෙද? පිලිපීන් දූපත්. ලියන්න. ෆර්ඩිනන්ඩ් මැගලන් හොයාගත්තේ පිලිපීන් දූපත්. ඒ ෆර්ඩිනන්ඩ් මැගලන් තා විශේෂ මොකක් නිසාද? යාත්‍රාවකින් ලොව වටා ගමන් කරපු පළවෙනි පුද්ගලයා වෙමි. හරියට හරි. ලෝකේ වටේ මහා මුහුදින් යාත්‍රාවක නැගලා නැවක නැගලා නේද? ලෝකේ වටේ සාගරය හරහා මහා මුහුදින් ලෝකේ වටේ යාත්‍රා කළ පළවෙනි පුද්ගලයා. මෙයාගේ ලෝවටා ගමනින් පස්සේ ඔප්පු වෙනවා මේ ලෝකයේ ගෝලාකාරයි කියලා. නිකලස් කොපර්නිකස් කිව්ව මතය හරියටම හරියනවා නේද? එහෙනම් යාත්‍රාවකින් ලෝවටා ගමන් කළ පළමු වෙන්න තමයි ෆර්ඩිනන්ඩ් මැගලන් කියලා කියන්නේ. ඒ ගමනේදී තමයි එයා හොයාගත්තේ පිලිපීන් දූපත්. පිලිපීනේ හොයාගත්තේ ෆර්ඩිනන්ඩ් මැගලන්. අවසාන කෙනා ලියන් කැබේ සහෝදරයෝ. කැබේ සහෝදරයෝ. කැබේල හොයාගත්තේ කොහෙද? කැනඩාව. කැබේල හොයාගත්තේ කැනඩාවනේ. කැබේල හොයාගත්තේ කැනඩාවනේ. ලියන් කැබේ සහෝදරයෝ හොයාගන්නේ කැනඩාව. right. කැනඩාව හොයාගත්තේ කැබේ සහෝදරයෝ. පිලිපීන් දූපත් හොයාගත්තා ෆර්ඩිනන්ඩ් මැගලන්. ඇමරිකාව නොහොත් නව ලෝකයේ හොයාගත්තා ඇමරිගෝ වෙස්පුචි. හිස්පැනියෝලාව වෙස්ට් ඉන්ඩීස් කැරිබියන් දූපත් බහාමාස් දූපත් හොයාගත්තා ක්‍රිස්ටෝෆර් කොලම්බස්. ඉන්දියාව පෙරදිග ආසියාව හොයාගත්තා වස්කෝ ද ගාමා. දකුණු අප්‍රිකාවේ කුණාතුඩුව හෙවත් සුබුරාතනාතුඩුව හොයාගත්ත නිසා ඒ තමයි බර්තලමියු ඩයස්. කවුද හොයාගත්තේ? බර්තලමියු ඩයස් හොයාගත්තේ. එනවා මේ දේශ ගවේෂකයෝ 6 දෙනා හොයාගත්ත ස්ථාන ටික අනිවාර්යෙන් මතක තියාගන්න. අපිට ඊළඟ දවසේ හෙට ඉරිදා අපිට කතා කරන්න තියෙනවා පෘතුගීසීන් ආසියාව හොයාගෙන ආපු විදිය. පෘතුගීසීන් ආසියාවට පැමිණෙච්ච විදිය. වස්කෝ ද ගාමාගේ මුහුදු ගමන ගැන. වස්කෝ ද ගාමාගෙන් පස්සේ පෘතුගීසීන් ආසියාවට මොකක්ද කරේ කියන එක විධිමත් වැදගත් මාතෘකාව අපි හෙට රාත්‍රී 8යි කාලට පටන් ගන්න. 8යි කාල 10යි කාල වගේ වෙනකොට අපි පාඩම පැය දෙකකින් ඉවර කරමු. ඉස්කෝලේ යන්නත් තියෙන නිසා. right. එතකොට එහෙනම් ඔන්න හෙට රාත්‍රී 8යි කාලට හමු වෙන බලාපොරොත්තු අපිට සමුගෙන යන්න වෙනවා. අද දවසේ වැදගත් විෂය කාරණා කීපයක්. මේ පාඩමේ මුල බේසික් එක අපි අද කතා කරේ පළවෙනි කොටස මූලික හැඳින්වීම අඩිතාලම දාගත්ත පාඩමට මේක ප්‍රශ්න කීපයක් තියෙනවා ලියන්න. හෙට දවසේ අපි ඉස්සෙල්ලාම කරන්නේ ප්‍රශ්න ටික. ප්‍රශ්න කීපයක් තියෙනක ලියලා ඒ ටික ඔළුවේ තියාගෙන තමයි පෘතුගීසීන් ආසියාවට පැමිණීම කියන වැදගත් කොටසට අපි එන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මේ අධිගණ ගත්ත ටික පාඩම් කරගත යුතුමයි. අධිගණ ගත්තේම අනිවාර්යයෙන්ම ඔව් පාඩම් කරන්න. ඔව් කියන්නේ. භාග ළඟට ඇවිල්ලාද කියන්නේ? එහෙම ඇවිල්ලා කියලා තම පොඩි රාවයක් වෙනක හරියටම දන්නේ නැහැ නේ. මම දන්නේ නැහැ. මට තා දවසක් දෙකක් යනකොට කියන්න පුළුවන් හරියටම. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒට කියන්න බෑ ඒක. ඒ නිසා ඉස්තරහට කුප්පර දාන්නද? ඔව්. මේ පාඩම් කරන්න අනිවාර්යයෙන්ම right. ටියුට් එකේ ෆොටෝ එකක් මට එවන්න. ටියුට් මිලදී අරගෙන මම ගෲප් එක හදමින් යනවා.
අනිවාර්යෙන් මම මේ group එකට දැන් මට details නෑ ඔයාලගේ. නම් නැති නිසා නමත් එක්ක එවන්න. ටියුට් එකේ ෆොටෝ එකක් ගන්න නමත් එක්ක එවන්න. සේව් කරලා අදන අලුත් group එක නොවැම්බර් group එකට තමයි link එක ඉස්සරහට වැටෙන්නේ. ඔව් link එක වැටෙන්නේ group එකට විතරයි. නිසානේ පරණ group එකෙන් ගොඩක් link වැටෙන්න ගන්න නැහැ ඉස්සරහට. අද මම ඔක්කොටම දැම්මට ඒ නිසා කවුරුත් නිබන්ධන ගන්න. හෙට ඕනේ ටියුට් එක, සඳුදාට ඕනේ 17 18 රිවිෂන් ටියුට් එක. ඒ නිසා අනිවාර්යෙන් ඒක අරගෙන ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. එහෙනම් හෙට 8යි කාලට හමු වෙන බලාපොරොත්තු වෙන් සමුගන යනවා ඔබට සුබදායක දිනයක් සතියක් ජයග්‍රාහී දිනයක් ප්‍රාර්ථනා කරමින් එහෙනම් හැමෝටම ආයුබෝවන් විසරණයි දෙවියටයි ත්‍රිවන් සරණයි බායි ඒ රට සිටියම් ක්ලාස් එකට එන්නේ කොහොමද සර්? ඈ අර සිටියම් ක්ලාස් එකට? 9 වසරේකද? ඔව්. ඒකේ ටියුට් එක ගත්තද? ඔව් සර්. ඒක ගත්තා නම් මට ෆොටෝ එකක් දාන්න. ඒක වෙනම ගෲප් එකක් තියෙනවා. අදරේ 8ට තියෙනවා සිටියම් වැඩමුළුව. අදරේ 8ට. හොඳේ? සර් මුලින් ඉඳලා මේ වර්ණවාසයේගේ සිටියම් ටිකද? ඔව්. ඔව් කියන්නේ වැව් ගංගා ටික වැව් ටික රාජධානි විධිමත් බේසික් එක තමයි දෙන්නේ. ඒකට එනවා නම් අද ටියුට්ස් ඇති පොඩ්ඩයි තියෙන තමයි හිතන්නේ. ටියුට් ඕන හැමතැනම 5-10 වගේ ඇත්තේ. ඉවරයි ටියුට්. හා සර්. උසන්නයි. හරි බුසන්නයි.